කතා කරන්න ලැබිලා තියෙන මාතෘකාව සම්බන්ධයෙන් ගත්තොත් මම හිතන්නේ මුළු මහත් ජාතියටම ලොකු මෙහෙවරක් කරන්න පුළුවන් සුවිශේෂී දෙයක්. ඉතින් මම මේකෙන් උකහාගත්ත දේ මේ කාරණාව සම්බන්ධයෙන් එහෙම නැත්නම් මිනිස්සුන්ට අත්‍යවශ්‍යම සාධකයක් වෙන මේ වතුර ටික නැතුවම බැරි සාධකයක් වෙන මේ වතුර ටික සම්බන්ධයෙන් අපිට ලොකු රැකවරණයක් දෙන්න පුළුවන් නම් මේ වතුර භාවිතා කරන අයට ඒක මම හිතන්නේ ලොකු ආශිර්වාදයක් වෙනවා අපි කරන කියන දේවල් වලට. ඉතින් අපි වතුර සම්බන්ධයෙන් කතා කරොත් ඒ කියන්නේ වතුරට අපි මේ රැකවරණය දෙන්නේ කොහොමද කියන එක කතා කරන්න කලින් අපි වතුර සම්බන්ධයෙන් චුට්ටක් කතා කරොත් මේ වෙනකොට මේ පෘථිවි තලය මත 80%ක්ම තියෙන්නේ වතුර. හැබැයි මේ 80%ක් තියෙන වතුරෙන් 97%ක්ම තියෙන්නේ කරදිය එහෙම නැත්නම් මුහුදු වතුර. ඒතර 3%ක් වගේ ප්‍රමාණයක් තමයි සාමාන්‍යයෙන් මිරිදිය එහෙම නැත්නම් අපිට භාවිතයට ගන්න පුළුවන් ජලය හැටියට තියෙන්නේ. එතකොට ඒ 3% ප්‍රමාණයනු 79ක් තියෙන්නේ ග්ලැසියර් හැටියට එහෙම නැත්නම් අයිස් කඳු හැටියට. ඒවා පාවිච්චියට ගන්න බැරි මට්ටමක තියෙනවා. ඒවා දිය වෙන්නේ දැඩි උෂ්ණ කාලයට පමණයි. ඊළඟට 79 ඉවත් වුණාට පස්සේ තව 20ක් විතර තියෙනවා භූගත ජලය හැටියට. කියන්නේ අපිට බාහිරින් පේන්න නොපෙනෙන මානයේ තියෙන ජලයක් 20ක් විතර තියෙනවා. ඊට අමතරව 101ක් විතර අපිට පේන මානයේ තියෙනවා. නැත්නම් ඔය ගංගා ඇලදොල හැටියට අපි දකින දර්ශනය වෙන ජල තටාකවල ප්‍රතිශතය ගත්තොත් 101ක් වගේ ප්‍රමාණයක් තමයි මේ ලෝකේ තියෙන සමස්ත ජලය. එhmenan ඒ ජලයත් ගත්තොත් විශේෂයෙන්ම අපි ශ්‍රී ලංකා වාසීන් හැටියට අපේ රටට එහෙම නැත්නම් මේ දේශයට බලපාන විදිහට මේ ජලය ගත්තොත් සාමාන්‍යයෙන් සමස්ත ජලයෙන් අපිට ආйти එහෙම නැත්නම් මේ දේශය තුල තියෙන ජලයෙන් අපි කොටස් 3කට බෙදුවොත් කොටස් දෙකක්ම කිවුල් ජලයෙන් යුක්තයි. ඒතර 100ට ඒ කියන්නේ කොටස් එකක් විතරයි සාමාන්‍යයෙන් පරිභෝජනයට සුදුසු මට්ටමක තියෙන්නේ 100ට කොටස් 3ක් බෙදුවොත් කොටස් දෙකක්ම කිවුල් ජලයෙන් යුක්තයි. එහෙනම් මෙන්න මේ කිවුල් ජලය භාවිතයට ගැනීම ඉතාම නුසුසු මට්ටමක මේ වෙනකොට පවතිනවා. එහෙනම් අපිට බැඩි පිරිසකට රැකවරණය දෙන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේම රැකවරණය දෙන්න පුළුවන් කියන එක මම මතක් කරන ඒ කාරණයක් එක්ක. එහෙනම් විශේෂයෙන්ම අපි අපේ පරිභෝජනයේ උදෙසා ජලය ලබා ගන්නා ප්‍රධාන මූලාශ්‍ර දෙකක් තියෙනවා. එකක් තමයි නල ජලය, අනිත් එක තමයි ලින් ජලය එහෙම නැත්නම් වෙල් වෝටර්. එතකොට මෙන්න මේ මාධ්‍ය දෙකම ගත්තොත් එහෙම අපිට පරිභෝජනය කොහොම කරගත්තත් කියන්නේ අපි නාන රෙදි සෝදන කරන දේවල් මේ මොන දේ කරගත්තත් මේ මාධ්‍ය දෙකම ඍජුව පානයට ගන්න සුදුසු මට්ටමක නැහැ. කියන්නේ අපි නල ජලය ඍජුව පානයට ගන්න සුදුසුත් නැහැ. අපි මේ භූගතව ගන්න එහෙම නැත්නම් ලින් ජලය ඍජුව පාවිච්චියට ගන්න සුදුසුත් නැහැ. ඒකට හේතුව තමයි මේ වෙනකොට මේ ජලයට එකතු වෙන විවිධ වූ අපද්‍රව්‍ය සහ වස සහ බිස. උදාහරණයක් ඇටියට ගත්තොත් සාමාන්‍යයෙන් පැරන්නන් නම් දැන් විශේෂයෙන් අපි මේ ලින් ජලය සම්බන්ධයෙන් ගත්තොත් එහෙම ලංකාවේ ගත්තොත් 30ක් වගේ තමයි නල ජලය පරිභෝජනය කරන්නේ. නල ජල අවස්ථාව තියෙන්නේ. එතකොට ඊටු 70%ටම තියෙන්නේ මේ ලින් ආශ්‍රිත ජලය. එහෙම නැත්නම් ලින් ජලය. එතකොට මේ ලින් ජලය කියන එක ඊටාම අපිරිසුදු මට්ටමක තියෙනවා. හැබැයි මේ වෙනකොට පැරන්නන් මේ ලින් ජලය සම්බන්ධයෙන් ඉතා හොඳ මතයක ඉන්නවා. ඒ කියන්නේ අපේ ආච්චි අම්මගේ කාලේ ඉඳලා තියෙන ලිඳ, අපේ සීයා හාරපු ලිඳ, ඒ වගේ බොහොම ආඩම්බරෙන් කියනවා තමන්ගේ ලිඳ ගැන. ලිඳ ගැන ගුණ වර්ණනා කරාට මේ ලිඳේ තියෙන වතුර ටික මේ තරම් දූෂණය වෙලා තියෙනවා කියන එක පිළිබඳව ඒගොල්ලන්ට අවබෝධයක් නැහැ. ඒකට හේතුව තමයි මීට දශකයකට දෙකකට කලින් ඔය කියන කාරණේ ඇත්ත. භූගත ජලය තමයි තිබ්බ හොඳම ජලය. හැබැයි අද වෙනකොට අපිත් නොදැනුවත්වම මේ ජලය ඉතාම විස සහිත බවට පත් වෙලා තියෙනවා. ඒකට මම චූටි උදාහරණයක් කිව්වොත් නිකමට හිතලා බලන්න. දැන් සාමාන්‍යයෙන් ඉස්සර ලිඳක් පිහිටියේ. අපි ලිඳක ස්වභාවයක් කතා කරොත් එහෙම ඉස්සර ලිඳක් පිහිටියේ සාමාන්‍යයෙන් අක්කරයක අක්කර භාගයක විතර ඉඩමක එහෙම නැත්නම් එහෙම ගෙවත්තක් හිමි කෙනෙකුට තමයි ලිඳක් පිහිටියේ. එතකොට ඒ ලිඳ අවට ගොඩාක් දූෂණය වෙන ප්‍රදේශ නේ. නමුත් අද ගත්තොත් සාමාන්‍යයෙන් අක්කරයකට ගෙවල් 20ක් විතර අහුවෙන්න වැටලා තියෙනවා. ඊට වැඩි වෙන අවස්ථාවලුත් තියෙනවා. එතකොට මේ අක්කරයේ ගෙවල් 20ක් කියලා කියන්නේ අක්කරයේ ලින් 20කුත් තියෙනවා. ඒ ලින් 20 විතරක් නෙමෙයි තව ඊට අමතරව භූගතව අපි වතුර එකතු කරන වලවල් දෙක බැගනොත් තියෙනවා. එකක් තමයි টয়ලට් වල, අනිත් එක තමයි අපි අපේ අපද්‍රව්‍ය වතුර වහනය කරන අපද්‍රව්‍ය වල. එතකොට දැන් අපි මේක ගත්තොත් එහෙම දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා අතීතයේ තියෙනවා කියමනක්
ඒ තමයි මේ ලිඳයි වැසිකිලි වලයි අතර තියෙන්න ඕනි සම්මත දුරක් තියෙනවා. සාමාන්‍ය අපි ගත්තොත් අඩි 50ක විතර දුරක් පවත්වන්න ඕනි කියලා කියනවා. නමුත් මේ සීමිත බිම් කඩක ජීවත් වෙන අයට මෙන්න මේ සම්මතය අද පවත්වගෙන යනවා කියන එක ලොකු ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. මොකද මුළු ඉඩමෙම මේ දිග පල්ල ගත්තත් ඔය කියන දුර සමානලට නැති ඉඩම් තියෙනවා. එතකොට ඊළඟ කාරණය තමයි මේ ලිඳ අපි පොළවේ හරස් කඩක් කරන් බැලුවොත් එහම අර වලවල් දෙකටම වඩා ගැඹුරින් තමයි පිහිටින්නේ. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට මේ ලිඳ කපන්නේ බෑවුම් සහිත ඉඩමක නම් බෑවුමේ පල්ලහැම කෙළවරේ. එතකොට පොළොව මතු පිටින් සහ පොළොව යටින් මේ දෙකෙන්ම කාදනය වෙලා එකතු වෙනවා කොහෙටද? ලිඳට. සියලු අපද්‍රව්‍ය අපි ගෙවත්තට විසි කරන මේ හැම දෙයක්ම එකතු වෙනවා. එතකොට අපි ලිං ජලය ඍජුව අරගෙන පානයට ගන්නවා කියලා කියන්නේ අර සියලු අපද්‍රව්‍ය අපි ශරීරයට ගන්නවා හා සමානයි. උදාහරණයක් ඇටියට පහුගිය කාලේ ලංකාවේ විවිධ ප්‍රදේශවල කරපු සමීක්ෂණ වාර්තා වලින් ඔප්පු වෙලා තියෙනවා මේ බහුතරයක් ලිං වල බැක්ටීරියා විශේෂයන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. එතකොට ඒ අතර තියෙන එක බැක්ටීරියාවක් තමයි මේ E. coli කියන බැක්ටීරියා. E. coli කියන බැක්ටීරියාව සාමාන්‍යයෙන් හැදෙන්නේ බඩවැල ආශ්‍රිත පුද්ගලයෙක්. එතකොට මේ වතුරට කොහොමද මේක එකතු වෙන්නේ? එහෙනම් මේ වතුරට එකතු වෙන තියෙන එකම සාධකය තමයි මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුරුන් පවසන ආකාරයට මේ ජලයේ මල අපද්‍රව්‍ය මුව වෙලා තියෙනවා කියන්නේ. එහෙනම් මම දැන් මුලින් කියපු කාරණය මේ වැසිකිලි කැසිකිලි වලවල් වල ජලය මේකට එහෙමනම් කාන්දු වෙලා තියෙනවා. දැන් අපි පොළව මතු පිටින් තාප්ප දාලා ගේට්ටු දාලා වැටවල් දාලා කොටු කරගෙන හිටියට මේ පොළව යටින් ඒ කිසිම වෙන්කිරීමක් බෙදීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ පොළව යටින් එකිනෙකට සියල්ල ඉන්ටර්කනෙක්ටඩ්. එහෙනම් වතුර කියන එකට කිසිම සීමාවක් නැහැ. වතුර ගලාගෙන යනවා හැම නිතරම පල්ලමට සහ පොළොව යට තියෙන අවකාශයක් එහෙම නැත්නම් ඉඩක් බලාගෙන. එතකොට මේ ලිඳ කියන එක තමයි අපි ගෙවත්තේ ගත්තොත් ගැඹුරින්ම පිහිටන්නේ. එතකොට අනිකුත් වලවල් දෙකේම එකතු වෙන වතුර සහ ඒ වතුරට එකතු වෙන අපද්‍රව්‍ය ටික අන්න මේකට ගලාගෙන යනවා. එහෙනම් අපි ලිං වතුර ගත්තන් පස්සේ මේ ලිං වතුර විශේෂයෙන්ම ගොඩාක් බැරලෝහ වර්ග ඊළඟට ඔය කැඩ්මියම් ආසනික් මර්කරි වගේ දේවල් ඊළඟට කෘමිනාශක වගේ දේවල් ඊට අමතරව මම අර කතා කරපු බැක්ටීරියා විශේෂයන් මලාපද්‍රව්‍ය මේ වගේ ගොඩාක් දේවල් මේකේ එකතු වෙලා තියෙනවා. එහෙනම් අපි ලිං වතුර එකක් ඍජුව පරිභෝජනයට ගත්තොත් මොකද වෙන්නේ? ඔය සියල්ල අපේ ශරීරයට යන එක හේතුවක් වෙනවා. ඒකට නල ජලයත් අපි ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට මේක පිළිපහදු කරලා එවනවා කියලා කිව්වට මේක ගංගා වලින් ෆිල්ටර් කරලා අරගත්තට මේකට ගොඩාක් රසායනික ද්‍රව්‍ය එකතු කරලා තමයි මේකේ ওই කියන தත්ත්වය හදන්නේ. ඒතර pH එක පවා මේකේ හදන්නේ අපි කතා කරනවා pH එක සම්බන්ධයෙන් මේ pH එක කියන එක හදන්නේ අලුහුණු වගේ දේවල්, ඇලම් වගේ දේවල් විවිධ රසායනික සංයුතියන් මේකට සංයෝග කරලා එකතු කරලා. එහෙනම් මේකත් අපි ගත්තට ගොඩක් වෙලාවට මේකෙත් අපිට අහිතකර පැත්තක් තියෙනවා. right? ඊළඟ කාරණේ තමයි විශේෂයෙන්ම මේ වතුරට එහෙනම් මේ තරම් අපේ ශරීරය සම්බන්ධයෙන් ගත්තොත් එහෙම දැන් මේ වතුර සම්බන්ධයෙන් ගත්තාම මම කිව්වා ලංකාවේ පළාත් ඒ කියන්නේ තුනෙන් දෙකක්ම කිවුල් ජලය සහිතයි. ඒතර මේ ජලයේ තියෙන්න ඕනි ගුණාංග තුනක් තියෙනවා මූලික වශයෙන් ගත්තොත්. එකක් තමයි අපේ ජලයේ තියෙන්න ඕනි pH එක. සාමාන්‍යයෙන් අපි දන්න විදියට ගොඩක් අය දන්නව වෙන්න පුළුවන්. pH එක සාමාන්‍යයෙන් තියෙන්න ඕනි පානයට සුදුසු මට්ටමට වෙන්න නම් අඩුම ගානේ 7කටවත් 6.5ටවත් උඩින් අඩුම ගානේ මේ pH එකේ කියන එක වතුරේ තිබිය යුතුයි. ඊළඟ කාරණේ තමයි TDS කියන එක. Total Dissolved Solid කියන එක. ඒ කියන්නේ වතුරේ දිය වෙලා තියෙන khනිජ ලවණ ප්‍රතිශතය. නැත්නම් අවලම්බන percentage එක කොච්චරක්ද කියන එක. ඒක සාමාන්‍යයෙන් තියෙන්න ඕනි 30යි 100යි අතර. එතකොට මේක 30ට වඩා අඩු වෙන්නත් හොඳ නැහැ. 100ට වඩා අඩු වෙන්නත් හොඳ නැහැ. ඒ වගේම තමයි වතුරේ තියෙන්න ඕනි hardness කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ වතුරේ තියෙන්න ඕනි ඝනත්වය. මෙන්න මේ ඝනත්වයත් 100ට වඩා අඩු මට්ටමක තියෙන්න ඕනි. ඒකට TDS එක 100ට වඩා අඩු වෙන ගොඩාක් වෙලාවට මේ ඝනත්වය බැලන්ස් වෙන අවස්ථාවක් තියෙනවා. සමහරවිට ඔය අනුරාධපුර පොළොන්නරුව පැත්තේ ඔය ටිකක් වියලි කලාපේට අදාළව තමයි මේ hardness එක ගොඩාක් වැඩි වෙන්නේ. ඊළඟ TDS එක ගත්තොත් TDS එක සාමාන්‍ය 400 500 වගේ මට්ටමට වැඩි වෙනවා මේ වගේ පළාත්වල. එතකොට මෙන්න මේ TDS එක සාමාන්‍යයෙන් 30ට වඩා අඩු වුණොත් මොකද වෙන්නේ? අපේ ශරීරයට මොනවා වෙනවද? අපේ ශරීරයේ තියෙන හැමෝගෙම ජීව විද්‍යුතයක්. අපි ඒකට කියනවා බයෝ ඉලෙක්ට්‍රිකල් සිස්ටම් එක කියලා. අපි දන්නවා ගෙදරක අපිට අවශ්‍ය තැනට ප්ලග් එකක් දාලා ස්විච් එකක් දාලා බල්බ් හයි කරලා මේ කරන්ට් එක එහෙම නැත්නම් විදුලි පද්ධතියක් ගේ ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ විදුලි පද්ධතිය ක්‍රියාත්මක වෙනකොට අපි කියලා කොහේ හරි තැනකින් ස්විච් එක දැම්මොත් අපිට අවශ්‍ය බල්බ් එක පත් වෙනවා. අපිට අවශ්‍ය උපකරණ ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ වගේ
මෙන්න මේ ශරීරයටත් ආවේනික වෙච්ච විද්‍යුත් ධාරාවක් එහෙම නැත්නම් කරන්ට් එකක් ගමන් කරනවා. එතකොට මෙන්න මේ කරන්ට් එක ගමන් කරන්න ශරීරයේ අපි කියනවා මේක සන්නායකතාවය එහෙම නැත්නම් කන්ඩක්ටිවිටි කියලා. මෙන්න මේ කරන්ට් එක ගමන් කරන්න වැදගත් වෙන්නේ මෙන්න මේ TDS කියන අගේ. එතකොට ඒක මේක 30ට වඩා අඩු වුණොත් එහෙම අන්න ඒ කරන්ට් එක ගමන් කිරීම එහෙම නැත්නම් මේ ශරීරය තුළ මේ තියෙන ඕනේ කන්ඩක්ටිවිටි එක කියන එක කෙනෙක්ගේ දුර්වල වෙන්න පුළුවන්. එතකොට අපි දන්නවා ගෙදරට හරියට විදුලි සැපයීම සිද්ධ වුණේ නැත්නම් හරියට බල්බ්පත් වෙන්නේ නැහැ, උපකරණ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේ ශරීරයේ නිසි විදියට මෙන්න මේ බයෝ ඉලෙක්ට්‍රිකල් සිස්ටම් එක වැඩ කරේ නැත්නම් මොකද වෙන්නේ? විවිධ අඩුපාඩු අකටයුතුකම් ඇති වෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේක 100ට වඩා වැඩි වුණොත් මොකද වෙන්නේ? මේක 100ට වඩා වැඩි වුණොත් අන්න මේ අන්තර්ගත වෙන විවිධ පාටිකල්ස් 100ට වඩා වැඩි වෙනකොට මේක අපේ ඇහැට පෙනෙන නොපෙනෙන මට්ටමේ පාටිකල්ස් තියෙනවා. මෙන්න මේ දේවල් විශේෂයෙන් ඔය කැල්සියම් වගේ දේවල් බහුලතාවය වැඩි වුණාන් පස්සේ මේක ගිහිල්ලා අපේ වකුගඩු වල ඊට අමතරව මුත්‍රාශය වගේ තැන්වල තැන්පත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ ආශ්‍රිතව ගල් වගේ දේවල් හැදෙන්න පුළුවන්. ඒකට වකුගඩු වල මුත්‍රාශය ගල් හැදුනාට පස්සේ ඒ දෙකේම අවහිරතාවයන් ඇවිල්ලා විදුලි සත්කම් වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එමනම් මෙන්න මේ සම්බන්ධයෙන් ගත්තාන් පස්සේ විශේෂයෙන්ම මේ වෙනකොට අපි මේ ජලය දූෂිත ජලය සම්බන්ධ මියුට් වෙලා ඔප්පු වෙලා ඉවරයි. තමා වෙන්න. ඔප්පු වෙලා ඉවරයි මේ වෙනකොට සෞඛ්‍ය වාර්තාවලට අනුව. දැන් මේ ජලය දූෂණය වෙන බලපාන කීපයක් දැන් මම මතු පිට ඒ කියන්නේ පොළොවට අපේ අතින් එකතු වෙන විවිධ රසායනික ද්‍රව්‍ය වගේම එහෙම නැත්නම් මේ වෙනකොට මේ වගා බිම් පවත්වගෙන යාම සම්බන්ධයෙන් ගත්තාන් පස්සේ මේ වෙනකොට ඉතා විශාල රසායනික ප්‍රමාණයක් වසරකට පාවිච්චි කරනවා ලංකාව. ඒතර මේ වෙනකොට ගත්තොත් එහෙම ලෝකයේ වැඩිම කිමිකල් භාවිතා කරන රට ලංකාව බවට පත් වෙලා තියෙනවා. උදාහරණයක් හැටියට සාමාන්‍ය වසර 30000ක් විතර ලංකාවට ගෙන්නනවා පොළොවට පාවිච්චි කරා. ඒ වගේම තමයි කෘමි රසායනික ද්‍රව්‍ය ලිටර් 5000කට වැඩි ප්‍රමාණයක් වසරකට මේ පොළොවට පාවිච්චි කරනවා. right. ඉතින් මේ සියල්ලම අවසානයේ එකතු වෙන්න ගිහිල්ලා මේ භූගතව රැඳිලා තියෙන ජලයට. එහෙනම් මේ භූගත ජලය අපිරිසුදු වෙන්න බලපාන තවත් එක සාධකයක්. ඉතින් මේ පහුගිය කාලයේ කරපු පරීක්ෂණ වලින් විශේෂයෙන්ම මේ රජරජ ප්‍රදේශයේ අනුරාධපුර පැත්තේ පදවි ප්‍රදේශයේ කරපු පරීක්ෂණ වලදී ඔප්පු වෙන මේ වකුගඩු ආබාධ හැදිලා ඉතා විශාල පිරිසක් මේ වෙනකොට මැරිලා යනවා. එතකොට සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ලංකාවේ මේ වෙනකොට සමස්ත ජනගහනයෙන් 111කට වඩා වැඩි ප්‍රමාණයකට මේ වෙනකොට මේ වකුගඩු ගැටලු උග්‍ර ලෙස වැළඳිලා තියෙනවා. උදාහරණයක් හැටියට සාමාන්‍යයෙන් මේ වෙනකොට වකුගඩු ඩයලිසිස් කරන මට්ටමේ ඉන්නේ ඒ ගොඩක් අයට ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්න එහෙම නැත්නම් වකුගඩු සැත්කම් කරන්න බද්ධ කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ 111ක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ලක්ෂ 11කට වඩා වැඩි ප්‍රමාණයක්. එහෙනම් ඒ අය සම්බන්ධයෙන් කරපු පරීක්ෂණයකදී ඔප්පු වෙනවා. විශේෂයෙන්ම අධිකරණ වෛද්‍යවරයෙක් කරන ප්‍රසිද්ධ මාධ්‍යයකදී කරන ප්‍රකාශනයකදී ඔප්පු වෙනවා. මේ වකුගඩු මේ ආබාධ හැදලා මැරෙන පුද්ගලයන්ගේ වකුගඩු චෙක් කරලා බැලුවට පස්සේ මේ වකුගඩු වල සාමාන්‍යයෙන් නිරෝගීව ජීවත් වෙන පුද්ගලයෙක්ගේ ශරීරයේ අන්තර්ගත වෙන ආසනික් මෙන් 20-30 ගුණයක විතර ආසනික් ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා කියන. එතකොට මේ අදාළ අමාත්‍යාංශම මේ වෙනකොට පැහැදිලි කරනවා මේ විවිධ ප්‍රදේශවලට භාවිතා කරන ප්‍රහොර වලින් මේ ආසනික් කියන දේ පසට කොයිතරම් ප්‍රමාණයක් පොර කිලෝයකින් කොච්චර එකතු වෙනවද කියන. right. එතකොට මෙන්න මේ වතුර ටික කියන එකට තමයි අවසාන වශයෙන් මේක ගිහිලා එකතු වෙලා තියෙන්නේ. එහෙනම් මෙන්න මේ අවදානම් තත්ත්වය විශේෂයෙන්ම වසරකට 83%ක්ම මරණයටපත් වෙන්නේ මේ බෝනෝන රෝග වලින් මෙන්න මේ ගැටලු නිසා. එහෙනම් මේක සෞඛ්‍ය සංඛ්‍යාලේඛන වලට අනුව තියෙන තත්ත්වයක්. වසරකට 81ක් 83 බෝනෝන කාණ්ඩයේ ලෙඩ රෝග වලින් මරණයටපත් වෙනවා. ඒ අතර වැඩි පිරිසක් ඉන්නවා මෙන්න මේ වකුගඩු ආබාධ හැදීම සම්බන්ධයෙන්. එහෙනම් කෙනෙක්ගේ වකුගඩු දෙක දුර්වල වෙනවා කියලා කියන්නේ අනිත් සෑම අවයවයකටම මේකේ බලපෑමක් තියෙනවා. right. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ වකුගඩු ඩයලිසිස් කරනවා කියන කාරණේ. කියන්නේ අපි ගත්තොත් එහම ඔය 100ට
11ක් මං කව සමස්ත ජනගහනයෙන් වකුගඩු ආබාධ වලට මුහුණ දීලා තියෙනවා කියලා. ඒතර ඕකෙන් අඩුම ගානේ 120ක්වත් වකුගඩු ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි 80%ක්ම ඉන්නේ සාමාන්‍ය දුප්පත් ජනතාව. ඒතර ඒගොල්ලන්ට වකුගඩුවක මිල අපි හිතන තරම් සුළු මුදලකට ගන්න හම්බෙන්නේ නැහැ. අපිට වතුර ෆිල්ටර් එකක් ගන්න තරම් අඩු මුදලකට වකුගඩුවක් ගන්න බෑ. එහෙනම් වකුගඩුවක් ගන්නව නම් අඩුම ගානේ ලොකු මුදලක් ලක්ෂ ගානක මුදලක් ඒ වෙනුවෙන් යනවා. ඒ විතරක් නෙවෙයි මේක හැමෝගෙම එකක් හැමෝටම හරියන්නේත් නැහැ. Tamanට ගැළපෙන එකක් හොයාගන්නත් වෙනවා. ඒ වගේම තමයි මේ සත්කම කරත් ගොඩක් අයට සමාජලාට ජීවත් වෙන්න අවස්ථාව ඉඩ ගන්න තියෙනවද කියන එක සම්බන්ධයෙන් දුක් ප්‍රශ්නයක් තියෙනවා. හරි. එතකොට මේ 80ක විතර ප්‍රමාණයකට ඩයලිසිස් කරන්න යොමු වෙන අයට මුහුණ දෙන්න වෙන ප්‍රශ්නේ. ඒතර ඩයලිසිස් කරනවා කියන එක සම්බන්ධයෙන් අවබෝධයක් ඇති. ගොඩක් වෙලාවට මේ ඩයලිසිස් කරනකොට ඒ කියන්නේ රුධිරයේ කෘත්‍රිම පෙරෙන කට්ටල් මගින් පෙරලා නැවත ශරීරයට එකතු කිරීම තමයි ඩයලිසිස් කියලා කියන්නේ. මේ වකුගඩුව ශරීර අභ්‍යන්තරයේ පිහිටන මේ ඉන්ද්‍රියෙන් කරන කාරණය බාහිරින් කිරීමක් තමයි මේ කරන්නේ. ඒක අවහිර වීම නිසා. එතකොට මේ කාරණය කරනකොට සාමාන්‍යයෙන් අඩුම ගානේ පැය 6ක 7ක කාලයක්වත් යනවා. එතකොට එක පැත්තකින් කට්ටක් ගහලා ශරීරයේ තියෙන රුධිරය ටික එළියට අරගෙන මැෂින් එක ආධාරයෙන් මේක පෙරලා තව පැත්තකින් කට්ටක් ගහලා නැවත ශරීරයට මේක ඇතුල් කරනවා. එතකොට මේ පැය 6ක 7ක විතර කාලය තුල අඩුම ගානේ කිඹුමක්වත් යන්න බෑ. එක විදියටම නිසල්මනේ වාඩි වෙලා ඉන්නවා. මොකද කිඹුමක් හරි ගියොත් මේ සිස්ටම් එක නවතින්න පුළුවන්. එදාට ආපහු ඒක දිගටම කරගන්න බෑ. ඒ වුණොත් ආපහු නැවත දවස් දෙකක් හෝ තුනක් ගිහලා නැවත ආපහු ඒ විදියටම කරන්න වෙනවා. ඒ වගේම තමයි ඒ සඳහා යන ආර්ථික වියදම සාමාන්‍යයෙන් එක වතාවකට රුපියල් 7000කට වඩා වැඩි මුදලක් අය කිරීමක් එහෙම නැත්නම් වියදම් වීමක් යනවා. ඊළඟට ඒ තියෙන තැනකට යන්න ඕන. ඊළඟට අපිට තියෙන සෞඛ්‍ය ගැටලුව. දැන් හැමෝගෙම ලේ පෙරෙන උපකරණයක් කරා තමයි අපිට ලේ ටික එතනට ගියාට පස්සේ පෙරා ගන්න සිද්ධ වෙන්නේ. එහෙනම් මෙන්න මේ වගේ ගැටලු ගණනාවකට මුහුණ දෙන්න. ඒ වගේම තමයි මේ ඩයලිසිස් කරන කෙනෙකුට සාමාන්‍යයෙන් 30 40 වතාවක් විතර කරනකොට ඒක උපරිමයක් වෙනවා. මොකද එතනින් එහාට තවදුරටත් මේ තත්ත්වය කරගෙන යන්න බැරි වෙනවා. ඒතකොට මේ මට්ටමට හරි කරන්න පුළුවන් වෙන්නේ ශරීර සෞඛ්‍ය හොඳ මට්ටමක යහපත් මට්ටමක තියෙන කෙනෙකුට පමණයි. එහෙනම් ඒක දුර්වල කෙනෙකුට නම් ඒක එතනින් එහාට කරගන්න බෑ. එහෙනම් මට යෝජනා කරන්න තියෙන මේ වෙලාවේ ශරීර අභ්‍යන්තරයේ අපිට ස්වභාවිකව හම්බෙලා තියෙන මේ ඉන්ද්‍රිය එකක් මදිවට අපිට දෙකක් දීලා තියෙන එක ඒ තරම්ම වැදගත් නිසා. එහෙනම් මෙන්න මේ කොටස එහෙම නැත්නම් මේ ඉන්ද්‍රිය වකුගඩු දෙක අපිට රැක ගන්න ආරක්ෂා කරගන්න අපිට අභ්‍යන්තරයේ තියෙන මේ ෆිල්ටර් දෙක ආරක්ෂා කරගන්න අපිට බාහිරින් ගන්න පුළුවන් උපක්‍රමයක් වේ නම් අන්නේ උපක්‍රමය පාවිච්චි කරන එක තමයි බුද්ධිමත්ම කාරණය. සහ ඒ කාරණේ කෙනෙකුට පෙන්වා දෙන්න පුළුවන් නම් ඒක තමයි වැදගත්ම කාරණය. right? එහෙනම් ඒ සම්බන්ධයෙන් මොකද්ද අපිට තියෙන විසඳුම? මොකද්ද සොලියුෂන් එක? එහෙනම් අද දවසේ මම ඔබට පෙන්ලා දෙන්නේ මෙන්න මේ ගැටලුව. මේ වෙනකොට ඉතා විශාල පිරිසක් මම කිව්වා 170කට වඩා වැඩි පිරිසක් සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට මේ ලින් ජලය පාවිච්චි කරන යාසිත ජලය පාවිච්චි කරනවා. එහෙනම් ඒ අයට මෙන්න මේ වතුර ප්‍රශ්නය ලොකුවටම තියෙනවා. උදාහරණයක් ඇරෙන්න මම මේ පහුගිය දවසක මොන්රාගල ප්‍රදේශයේ ගියා අපේ රෝගියෙක්ව බලන්න හදිසියෙන් මගේ ඥාති වෙන කෙනෙක්. ඉතින් මේ ගියාට පස්සේ එහෙ තියෙන නල ජලය මං බිව්වට පස්සේ මට සාමාන්‍යයෙන් චේරනවා කඩට පොඩ්ඩක් ගන්නකොට චුට්ටක් නිකන් අර සියුම් වැලි ගතියකට උගුරේ යනවා. මොකද මං ගෙදර කැංගන් මැෂින් එකක් පාවිච්චි කරන්නේ. ඒකට ඒ වතුර ක්වොලිටි එක මං අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඊටාම සුපිරිසුදු වතුරක්. ඉතින් ඒ වතුර පාවිච්චි කරපු මට අර ඒ ගිහිල්ලා දැන් මං ගෙනිච්ච වතුර බෝතලේ ඉවර වුණා. ඊට පස්සේ මම ඒ ටැප් එකකින් අරගෙන තමයි වතුර පාවිච්චි කරේ. ඉතින් ඒ බොනකොට මට තේරුණා ඉතින් මොකේ අනිවාර්යයෙන්ම ක්වොලිටි එකේ අඩුවක් තියෙනවා කියලා. නමුත් පාවිච්චි කරනකොට මට තේරෙනවා මේක උගුරේ යනකොට නිකන් චුටි වැලි ගතියකට යනවා. ඉතින් මම කෝකටත් කියලා බොහොම අඩුවෙන් තමයි වතුර පිුවේ. මොකද අර 30ට මම සාමාන්‍යයෙන් මෙහෙදි වතුර ලීටර් 2ක් 3ක් විතර දවසට බොන කෙනා එහෙදි මම බිව්වේ බොහොම අඩු ප්‍රමාණයක්. චූටි වතුර ප්‍රමාණයක් තමයි බිව්වේ. නමුත් මට දැනෙනවා මගේ ශරීරය වේලෙනවා ඊළඟට මගේ ශරීරයේ අනිකුත් ක්‍රියාකාරකම් ඔක්කොම අඩපණ වෙලා තියෙනවා. මොකද මේ හරියට වතුර ටික ශරීරයට නැතිකම. ඉතින් මම නිකමට එන ගමන් එකෙන් වතුර ලීටරයක් විතර අරගෙන ආව එනකොට ඉතින් ගෙනහලා චෙක් කරලා බලනකොට මේකේ pH එක අප් කරලා තියෙනවා 7ට. හැබැයි TDS එක 175කට 180කට තමයි තියෙන්නේ. මේ නල ජලය. ඉතින් ඒ ප්‍රදේශයේ දන්න හැම කෙනෙක්ම පාවිච්චි කරන්නේ මේ නල ජලය. උයන්න ගන්නේ, බොන්න ගන්නේ, ලෙඩුන්ට දෙන්නේ මේ හැම එකටම පාවිච්චි කරන්නේ මේ වතුර. ඉතින් මේ වගේ ප්‍රදේශයක මම ටිකක් ඇතුළට ගම්බද පැත්තට ගියේ හරි කඩයක්වත් තිබුණේ නැහැ මට වතුර බෝතලයක් ගන්න. ඉතින් ඒ ප්‍රදේශයේ ගිහලා සාමාන්‍ය වතුර බෝතලයක් අරන් පුවත් මිනිස්සු ටිකක් hina වෙන මට්ටමට ඉන්නේ. ඒ කියන්නේ මේ වතුර සම්බන්ධයෙන් තියෙන අවබෝධය ගැන මම මේ පැහැදිලි කරේ.
ඉතින් කිසිම අවබෝධයක් නැති පිරිසක් ඉන්නවා. ඉතින් එයාට මුහුණ දෙන්න ඕන ඊළඟ ස්ටෙප් එක තමයි ඔය කතා කරපු වකුගඩු සම්බන්ධයෙන් ලොකු අවධානමක් තියෙනවා. රයිට්. ඉතින් මේ ප්‍රදේශවල මේ ගැටලුව. ඉතින් මේකට උත්තරයක් හැටියට ලංකාවේ දකුණු ආසියාවේ තියෙන ලොකුම වකුගඩු හොස්පිටල් එක එහෙම නැත්නම් වකුගඩු රෝහල නිර්මාණය කරලා තියෙනවා පොළොන්නරු ප්‍රදේශයේ නිර්මාණය කරමින් යනවා. ඒක උත්තරයක් නෙවෙයි. එහෙනම් මේ தත්ත්වෙට ගොදුරු වෙන්න කලින් අපිට උත්තරයක් දෙන්න පුළුවන් නම් ඒක තමයි වැදගත්ම කාරණා. එහෙනම් අද දවසේ මේකට ඊටාම සාර්ථක විසඳුමක් උත්තරයක් දෙන්න මොකක්ද අපි ගාව තියෙන අවස්ථාව. එහෙනම් අපි හැමෝටම තියෙන අවස්ථාව තමයි මේ වෙනකොට ලංකාවේ මම හිතන්නේ අපි ගාව ගත්තොත් එම් දැන් වතුර ෆිල්ටර් කාණ්ඩ කීපයක් තියෙනවා. අයනයිසර් ෆිල්ටර් තියෙනවා. එහෙම නැත්නම් කැංගන් වතුර ෆිල්ටර්ස් තියෙනවා. ඊළඟට පොසිටිව් එනර්ජි අයනයිසර් ෆිල්ටර්ස් තියෙනවා. ඊට අමතරව 3 ස්ටේජ් ෆිල්ටර් තියෙනවා. සාමාන්‍ය නල ජලයට සවි කරන්න පුළුවන්. ඊට අමතරව අපි ගාව තියෙනවා RO මැෂින් එහෙම නැත්නම් රිවර්ස් ඔස්මෝසිස් කියන තාක්ෂණය හරහා වතුර පෙරලා මිනිසුන්ට භාවිතා කරන්න පුළුවන් තාක්ෂණික උපකරණ තියෙනවා. එහෙනම් මෙන්න මේ කියන උපකරණය ලංකාවේ අර කියන කාණ්ඩයේ දෙකටම වැඩි ෆිල්ටර් ප්‍රමාණයක් මුළු ලංකාවෙම හයි කරන්න අවස්ථාව ඉඩකඩ තියෙනවා. මොකද සාමාන්‍ය ආර්ථිකයක් හිමි මට්ටමේ කෙනෙකුට වුණත් සාමාන්‍ය පවුලකට වුණත් මේ ෆිල්ටරයක් පාරිභෝජනය කරන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඒකට තියෙන මිලත් එක්ක. right? එහෙනම් මෙන්න මේ RO තාක්ෂණය කියන්නේ මොකක්ද? රිවර්ස් ඔස්මෝසිස් කියලා කියන්නේ මොකක්ද? RO තාක්ෂණය අහලා ඇති සමහරවිට ගෙදර හයි කරලා තියෙනවා වෙන්නත් පුළුවන්. නමුත් මේ RO කියලා කියන්නේ මොකක්ද? රිවර්ස් ඔස්මෝසිස් කියලා කියන්නේ මොකක්ද? එහෙනම් මේ රිවර්ස් ඔස්මෝසිස් කියලා කියන්නේ RO membrane අර්ධ පාරගම්‍ය පටලයක් හරහා වතුර ගමන් කරනවා. එතකොට මේ වතුර ගමන් කරනකොට මේ වතුරේ දී වෙලා තියෙන විවිධ khනිජ ලවණ ඊළඟට විවිධ බැරලෝහ මේ සියල්ලම මෙන්න මේ පාරගම පටලය හරහා ගමන් කරනකොට ඒ තුලින් පෙරා ගන්න එහෙම නැත්නම් රඳවා ගන්න හැකියාව තියෙනවා. එතකොට අපි ඍජු එකවර මේ RO පටල එහෙම නැත්නම් මේ RO කියන ෆිල්ටර් එකේ විශේෂයෙන්ම පියවර 7කින් පෙරීම සිද්ධ කරනවා. එතකොට මේ පියවර 7ෙන් පෙරෙනකොට මේ RO කියන්නේ වැදගත්ම කොටස තමයි RO membrane එක කියන එක. මේ RO membrane එකට යන්න කලින් තවත් ෆිල්ටර්ස් දෙකකින් පෙරලා තමයි RO membrane එකට වතුර සැපෙන්නේ. එහෙනම් මේ පියවර 7 ඒ කියන්නේ පියවර 7 සම්බන්ධයෙන් මම කෙටි හැඳින්වීමක් කරන්න. කෙනෙකුට ඒක වැදගත් වෙයි මොකද මේක මතක තියාගෙන ඉන්න එහෙම නැත්නම් ලියා ගන්න හරි තව කෙනෙකුට පැහැදිලි කරලා දෙන්න හරි මේ පියවර 7 සම්බන්ධයෙන් ඔබට වැදගත් වෙයි. ඉතින් මේකේ පළවෙනි ෆිල්ටරේ තමයි අපිට මේක විශේෂයෙන්ම ලින් ජලය ඊළඟ නල ජලය මේ ඕනම ජලයක් අපිරිසුදු ජලයක් මේක පෙරන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම දැන් මේ කාරණය ගත්තොත් දැන් ලංකාවේ කිවුල් ජලය විතරක් තිබුණාට දැන් විශේෂයෙන්ම මැද පෙරදිග රටවල් වලටත් මේ තාක්ෂණය පාවිච්චි කරනවා. ලෝකේ ගොඩාක් රටවල් වල මේ තාක්ෂණය පාවිච්චි කරනවා. මේ ලුණු වතුර වුණත් අපි මේ ෆිල්ටරේට එකතු කරොත් අනිත් පැත්තෙන් අපිට එන්නේ පිරිසුදු ජල කොටසක්. එතකොට අපි මේ RO කියන තාක්ෂණයට වතුර එකතු කරාට පස්සේ 100%ක්ම අපිට අනිත් පැත්තෙන් වතුර ඒ දාපු වතුර ටික මෙන්නේ නැහැ. යම්කිසි ප්‍රමාණයක් ඉවත් වෙනවා. ඒකට හේතුව තමයි පෙරීමේදී භාවිතයට නොගත හැකි වතුර ටික සාර අවලම්බන අනවශ්‍ය මිනරල් අන්තර්ගත වතුර ටික එක පැත්තකට වෙන් වෙලා යනවා. එhmenan මේකේ පළවෙනි පියවර තමයි ප්‍රී ෆිල්ටර් කියන එක මේ මූලික මඩ පෙරණයක් හැටියට කටයුතු කරනවා. එහෙනම් මේ අපේ ඇහැට පේන මඩාංශු, වැලි, දූවිලි, ඒ වගේම සත්ත්ව මල මුත්‍ර කොටස් ඊළඟ විවිධ රොඩු කැබිලි තියෙනවා නම් මෙන්න මේ මූලික පෙරණයෙන් ඇහැට පේන නොපෙනෙන මට්ටමේවා මේ මූලික පෙරණයෙන් රඳවා ගන්න. එතකොට මේ මූලික පෙරණේ 5 මයික්‍රෝන් එහෙම නැත්නම් මයික්‍රෝන 5ට අඩු සියල්ල පෙරලා ඉවත් කරනවා. ඊළඟට තමයි මේකේ දෙවෙනි ෆිල්ටර් එහෙම නැත්නම් දෙවෙනි අවස්ථාවේදී මේකේ ෆිල්ටර් වෙන්නේ සෙලිමන් ෆිල්ටර් කියන එක අවසාදිත පෙරණය කියලා අපි කියනවා. මේන් සිදුවන්නේ මයික්‍රෝන 1ට වඩා අර මයික්‍රෝන 5න් පෙරිච්ච සියලුම දේ මයික්‍රෝන 1ට වඩා කොටස් තියෙනවා නම් අන්න ඒ ටික පෙරීම තමයි මේ දෙවෙනි ෆිල්ටර් එකෙන් වෙන්නේ. ඊළඟට තමයි මේ ෆිල්ටර් දෙකෙන්ම පෙරලා එන වතුර ටික මේ තුන්වෙනි අවස්ථාවේදී වෙන්නේ ක්‍රියාකාරී එහෙම නැත්නම් ඇක්ටිව් කාබන් ෆිල්ටර් එකක් කරා. ක්‍රියාකාරී කාබන් පෙරහනක් තුලින් ඒ වතුරේ තියෙන සුද්ධ යම් ප්‍රමාණයක් සුද්ධ ජීවීන් බැක්ටීරියාවන් සහ රසායනික දේවල් තියෙනවා නම් අන්නේ රසායනික දේවල් ඉවත් කිරීම සිද්ධ කරනවා. උදාහරණයක් ඇරලා අපි හිතමු ක්ලෝරින් මිශ්‍ර ජලය අපි මේවත් ෆිල්ටරේට එකතු කරා කියලා. එහෙනම් මෙන්න මේ හරහා යනකොට මේ ක්ලෝරින් ටික මේ ෆිල්ටර් එකෙන් එකතු කර ගන්නවා. එහෙම නැත්නම් ඇදලා ගන්නවා. ඊළඟට තමයි මේ හතරවෙනි අවස්ථාව කියලා කියන්නේ RO membrane එක. මම අර කතා කරපු සුවිශේෂීම කොටස මේ උපකරණය තුල තියෙන
අන්නේ RO membrane කියන ෆිල්ටර් එක හරහා පෙරීම සිද්ධ කරනවා. එහෙනම් මේ RO membrane එකේ තියෙන විශේෂත්වය තමයි මේකේ තියෙන මයික්‍රෝන ප්‍රමාණය ගත්තොත් 0.0.0.0.1ක විතර කුඩා සිදුරක් තියෙනවා. එතකොට මේක ඇහැට පේන මට්ටම එකක් නෙවෙයි. එහෙනම් මෙන්න මේ ෆිල්ටර් එක හරහා වතුර යනකොට මොකද වෙන්නේ? අපි දන්නවා ජලාණුව කියන එක හැදිලා තියෙන H2O හයිඩ්‍රජන් අණු දෙකයි ඔක්සිජන් අණුවක බන්ධනයකුනේ හැදිලා තියෙන්නේ. එතකොට මේ ජලයේ මාධ්‍යගත වෙලා තියෙනවා ගොඩාක් දේවල්. අපි අර කියපු ආසනික්, කැඩ්මියම්, ඊට අමතරව විවිධ කාණ්ඩයේ වූ බැරලෝහ, ඊට අමතරව විශේෂයෙන්ම අර කියපු බැක්ටීරියා විශේෂයන්, ඊට අමතරව විවිධ මට්ටමේ අපද්‍රව්‍ය මේකේ තියෙනවා. එතකොට මෙන්න මේ මෙම්බ්‍රේන් එක හරහා මේක යනකොට මොකද වෙන්නේ? ඒ සියල්ලම මේ තුලින් පෙරා ගන්නවා. එතකොට මේ සිදුර ඊටාම පුංචි සිදුරක් ජලාණුව පමණක් පෙරලා වෙන් කරවා ගැනීම තමයි මෙතනින් වෙන්නේ. එහෙනම් ජලාණුව පමණක් පෙරලා වෙන් කරගත්තට පස්සේ අපි කියනවා මෙන්න මේ ජලයට ආසුත ජලය. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේකේ TDS වගේ අපි ඒ වෙලාවට මැන්නොත් එimhe TDS 4 6 වගේ අතර මට්ටමක් තමයි තියෙන්නේ. සමහරවිට ඊටත් වඩා අඩු වෙන අවස්ථාවල් තියෙනවා. එහෙනම් මෙන්න මේ RO membrane එකෙන් වතුර පෙරලා ආවට පස්සේ ඒ වතුර අපි අඳුන්වනවා සාමාන්‍යයෙන් ආසුත වතුර හැටියට. එහෙනම් මේ ආසුත වතුර කියලා කියන්නේ කෙනෙකුට පානයට සුදුසු වතුරක් නෙවෙයි. අපි දන්නවා ඩිස්ටිල් වලට එහෙම නැත්නම් මේ බැටරි වතුර කියන එක මේ වතුර කෙනෙක් පාවිච්චි කරොත් වෙන්නේ මොකද්ද කියන එකත් මම කියන්නම්. ඒ තමයි ශරීරයේ තියෙන කණජ ලවණ මේකට උරා ගැනීමක් දේවීමක් සිද්ධ වෙනවා. උදාහරණයක් හැටියට වතුර ශරීරය තුළ බැලන්ස් වෙන්න අවශ්‍ය කරන මිනරල් ප්‍රමාණයක් තියෙනවා. කැල්සියම්, මැග්නීසියම් වගේ දේවල් වතුරට අවශ්‍ය වෙනවා ශරීරගත වෙන්න. එතකොට අපි මේ වතුර බිව්වොත් මොකද වෙන්නේ? ශරීරයේ තියෙන කැල්සියම්, මැග්නීසියම්, පොටෑසියම් වගේ දේවල් ඇදලා ගන්න. එතකොට මොකද වෙන්නේ? විශේෂයෙන්ම අපේ මේ අස්ථි පද්ධතිය දුර්වල වෙන්න, ඔස්ටියෝපොරොසිස් වගේ තත්ත්වයන් නැති වෙන්න, කැල්සියම් ඌනතාවය තුලින් ඇති වෙන ගොඩනැගෙන රෝග ගණනාවකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ ආසුතු වතුර බීම සුදුසු වෙන්නේ නැහැ. ඒතර ඔබ ගොඩක් වෙලාවට දන්නව නොදන්නව වෙන්න පුළුවන් මේ වෙනකොට ඔය සමහර පළාත්වල මේ RO උපකරණ හරහා ඔය ඉන්ඩස්ට්‍රියල් මට්ටමේ RO හරහා වතුර බෙදා හැරීම කරන රුපියල් 2ට 3ට වගේ. ඒකට මේ ගොඩක් තැන්වල මේ වතුර RO කරලා දුන්නට මේ RO වතුර වල ඔන්න ඔය කියන ගැටලුව තියෙනවා. ඒ වතුර ගෙනilla බීමට සුදුසු මට්ටමක නැහැ. එහෙනම් මේ බොන්න සුදුසු මට්ටමක වතුර නෙමෙයි. මොකද අර කියන හાર્ඩ්නස් එක අඩු වෙලා තියෙනවා. අර කියන TDS එක අඩු වෙලා තියෙනවා. හැබැයි වතුරේ තියෙන්න ඕනේ TDS එක නැහැ. right? එහෙනම් මෙන්න මේක බැලන්ස් කරන්න මේ RO පටලයේදී විශේෂ කාරණයක් එකතු කරලා තියෙනවා. ඒ තමයි මිනරලයිසර් එකක්. එහෙම නැත්නම් මිනරල් කාට්ලේජ් එකක් මේ RO එකෙන් පස්සේ අපි සවි කරලා තියෙනවා. එහෙනම් RO වෙලා යන වතුර අර TDS එක අඩු වෙනවා සාමාන්‍යයෙන් 4ට 6ට විතර ප්‍රමාණයක්. ඒකට මිනරල් කාට්ලේජ් එකක් කරා මිනරල් එකතු කිරීමක් කරනවා. එතකොට මේ මිනරල් එකතු වීමේදී විශේෂයෙන්ම ශරීරයට අත්‍යවශ්‍ය කරන මිනරල් තමයි මෙතෙත් එකතු වෙන්නේ. කැල්සියම්, මැග්නීසියම්, පොටෑසියම් වගේ දේවල්. එතකොට අපි දන්නවා සාමාන්‍ය වතුරේ තියෙන දේවල් එකතු වුණත් තමයි අර ශරීරයට අහිතකර දේවල් එකතු වෙන්න පුළුවන්. නමුත් මෙතෙන්දී මේ මිනරලයිසර් එකේ ගබඩා කරලා තියෙන ශරීරයට හිතකර දේවල් ටික පමණයි. එතකොට විශේෂයෙන් මේ මිනරලයිසර් එක හදලා තියෙන විශේෂ තාක්ෂණයකට සාමාන්‍යයෙන් වතුරේ තියෙන ආම්ලික භාවය මත මේ මිනරලයිසර් එක දිය වෙන විදිහට තමයි තියෙන්නේ. ඒකට ආම්ලික භාවය වැඩි පළාත්වල මේ මිනරලයිසර් වැඩිපුර ෂේ වෙනවා, දිය වෙනවා. ආම්ලික භාවය අඩු පළාත්වල මේක හිමින් ෂේ වීමක් වෙනවා. ඒකට හේතුව තමයි සාමාන්‍ය මේ මිනරලයිසර් එකේ ෂේ වෙන තාක්ෂණය මත මේකේ pH එකත් අප් කිරීමක් වෙනවා. මේකේ මිනරල් බැලන්ස් කරනවා වගේම pH අගය සාමාන්‍යයෙන් up to 7 7ට වඩා වැඩි මට්ටමකට ගන්න හැකියාවක් තියෙනවා. එහෙනම් මෙන්න මේ මිනරලයිසර් එකේ තියෙන මිනරල්ස් මේකට එකතු වුණාට පස්සේ අන්න වතුර නැවත ආපහු සංයුතිය ඇති වෙනවා. ඒ කියන්නේ අපේ ශරීරයට යෝග්‍ය මට්ටමකට මේ වතුර සංයුතිය ඇති වෙනවා. ඊට පස්සේ නැවත මේක පෙරීමකට ලක් කරන්න ඕනේ. මොකද මේ මිනරල් එකතු වුණාට පස්සේ මේ මිනරල් වලත් ජලයට අවශ්‍ය කරන ගුණාත්මක භාවය පවත්වාගෙන යන්න අවශ්‍ය කරන මට්ටම හදලා දෙන්න ඕනේ. එහෙනම් 6 වෙනි අවස්ථාව වෙන්නේ අල්ට්‍රා ප්‍රයිම් කාට්ලේජ් එකක් හරහා මේ වතුරට එකතු වෙච්ච මිනරල් තවදුරටත් වතුරට මික්ස් කරමින් එහෙම නැත්නම් වතුරේ තියෙන සුපැහැදිලි බව ඊළඟට රසවත් බව හදලා දෙන එක තමයි කරන්නේ. ඊළඟට ඒ ෆිල්ටරෙන් පෙරලා එන එක තවදුරටත් අවසානයේ 7 වෙනි අවස්ථාව වශයෙන් අපි සනගොත් එීම පෝස්ට් කාබන් ෆිල්ටර් එකක් හරහා ගමන් කරමින් ජලයේ ගුණාත්මක බව රසය තහවුරු කරලා දෙනවා. එහෙනම් මෙන්න මේ කියන
ගුණාංග වලින් සපිරි පියවර 7කින් මේ උපකරණය හරහා කෙනෙකුට ඕනම මට්ටමේ තියෙන වතුරක් පෙරලා පානයට සුදුසු නිවැරදි වතුර එකක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. එහෙනම් අපිට අපේ ජල ගැටලු විසඳ ගන්න තියෙන. එහෙම නැත්නම් අපේ ජල අවශ්‍යතාවය විසඳ ගන්න අපේ ගෙදර තියෙන ළිඳක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර මට්ටමේ පානයට නුසුසු TDS එක pH එක වගේ තියෙන නල ජලය වෙන්න පුළුවන්. එහෙනම් මොන මට්ටමේ එකක් තිබ්බත් අපිට මේ RO ෆිල්ටර් එකක් හයි කරගන්න ඕන නම් එහෙම නැත්නම් RO තාක්ෂණය භාවිතා කරන්න පුළුවන්. අපේ පානයට ශරීරයට යෝග්‍ය සුදුසු මට්ටමේ ජල වීදුරුවක් එහෙම නැත්නම් ජලය නිර්මාණය කරගන්න හැකියාවක් තියෙනවා. එහෙනම් අපි විශේෂයෙන්ම ගත්තට පස්සේ මේ ජලය සම්බන්ධයෙන් අපි ගත්තට පස්සේ සාමාන්‍යයෙන් අපේ ශරීරයට දැන් ජලයේ ගුණාත්මක භාවය ගොඩක් වෙලාවට අඩු වුණාම අපි කරන එක දෙයක් තමයි අපි ජල පාවිච්චි කරන ප්‍රමාණය අඩු වෙනවා. දැන් මම අර මුලින් කතාවේ කිව්වා මම පෞගේ දවස්වල ගියපු ගමනේදී මගේ දැඩි 30ක් තිබුණත් ජලයේ ක්වොලිටි එක නැති හින්දා ගුණාත්මක භාවය නැති හින්දා මම අඩුවෙන් තමයි පානය කරේ. එතකොට ඒකේ අතුරු ප්‍රතිඵල ටිකකුත් මට භුක්ති විඳින්න සිද්ධ වුණා. ඒ තමයි හරියට ශරීර කුත්තිය කරගන්න විදියක් නැහැ, টয়ලට් යන්න විදියක් නැහැ, මුත්‍රා වෙන්නේ නැහැ හරියට. ඊළඟට කෑම දිරවීමේ ගැටලු මේ වගේ ප්‍රශ්න ගන්නාකොට මට මුහුණ දෙන්න සිද්ධ වුණා. නිින්ද නොයෑම පවා මේකට එක හේතුවක් වුණා. එහෙනම් විශේෂයෙන්ම ශරීරයට මේ ජලයේ අවශ්‍යතාවය කොච්චරද? උදාහරණයක් හැටියට ගත්තොත් සාමාන්‍යයෙන් අපේ දේහයේ සමස්ත දේහයෙන් 72%ක්ම අන්තර්ගත වෙන්නේ ජලය. එහෙනම් හිතලා බලන්න අපේ මේ ඇහැට පේන ශරීරයේ විවිධ අංග උපාංගයන් තිබ්බට මේ අභ්‍යන්තරයේ අපේ පේන නොපෙනෙන මානයේ තියෙන 70%ක්ම ජලය. එහෙනම් ඒ ජලය අපි විශේෂයෙන් ඉන්ද්‍රියන් වශයෙන් අපි ගත්තොත් මොළයේ 83%ක් තියෙන ජලය. අපි මේ හිතන පතන ක්‍රියා කරන ප්‍රධානතම ඉන්ද්‍රිය 83%ක් තියෙන ජලය. ඒ වගේම තමයි අපේ පෙනහළු වල 85%ක් තියෙන ජලය. කියන අපි නිරන්තරයෙන් මේක ක්‍රියාත්මක කරනවා අපේ ශරීරයට අවශ්‍ය ඔක්සිජන් අවශෝෂණය සිද්ධ කරගන්න. ඉතින් මේ ඉන්ද්‍රියන් දෙක ක්‍රියාකාරී වෙන්න බලපාන ප්‍රධානම දේ තමයි ජල පෝෂණය. ඊළඟ තමයි වකුගඩු. කිඩ්නි වල 83%ක් ජලය අන්තර්ගත වෙන්නේ. ඒ වගේම තමයි අපේ මාංශ පේශි එහෙම නැත්නම් මසල්ස් වල 75%ක් ජලය අන්තර්ගත වෙන්නේ. ඒ වගේම තමයි අපේ ලේ වල ගත්තොත් 94%ක් ජලය අන්තර්ගත වෙන්නේ. ඒ වගේම තමයි අපේ ඇස් වල ගත්තොත් 95%ක් ජලය අන්තර්ගත වෙන්නේ. එහෙනම් මෙතෙන්දි මම චූටි කාරණයක් පැහැදිලි කරනවා. ඒ තමයි දැන් අපිට මෙවැනි අවයව එක මොකක් හරි අපේ ශරීරයේ ගැටලුවක් ඉස්මතු වුණොත් අපි හිතමු අපේ ඇස් පෙනීම දුර්වල වෙනවා කියලා. එහෙනම් අපේ ඇස් පෙනීම දුර්වල වෙච්ච වහම අපි ගොඩක් වෙලාට කරන්නේ මොකක්ද? වසන්ත මහත්තයා මොකද්ද කරන්නේ? අපි ඇස් පෙනීම දුර්වල වෙච්ච ගමන් ගොඩක් වෙලාට අපිට මතක් වෙන්නේ මොකක්ද? වසන්ත මහත්මයා අපි ගොඩක් වෙලාට කරන්නේ මොකද්ද? ඇස් විශේෂඥයෙක් කම්මෙන් යනවා. මොකද ඇහැට කාචයක් දැම්මොත් මේක හරියයි. ඔව්. හැබැයි මම දැන් මේ වෙලාවේ කිව්වා ඇස් වල 95%ක් වතුර තියෙනවා කියලා. එහෙනම් මේ ඇස් පෙනීම දුර්වල වෙන්න ප්‍රබලවම බලපාන එක හේතුවක් වෙලා තියෙනවා. මේ වෙනකොට පරිශනාත්මක ඔප්පු කරගෙන තියෙනවා. මේ සජලනය කියන එක දුර්වල වීම. එහෙනම් අපි දන්නවා අපේ ශරීරය හැදිලා තියෙන්නේ සෛල ට්‍රිලියන් 60ත් 100ත් අතර ප්‍රමාණයකින්. එහෙනම් මේ සෑම අවයවයකටම විශේෂ වූ සෛල ප්‍රභේද තියෙනවා. එහෙනම් මේ ඇහැට අදාළ ඇහැ කියන ඉන්ද්‍රියට අදාළ සෛල වල සජලනතාවයක් ඇති වුණා. ඒ කියන්නේ විජලනතාවයක් ඇති වුණාට පස්සේ ඒක තුලින් මොකද වෙන්නේ? මේ ඇහැට අදාළ සෛල විශාල ප්‍රමාණයක් මරණයටපත් වෙනවා. එහෙනම් මේ සෛල වලින් හැදිච්ච පටක මැරෙනවා. එහෙනම් පටක වලින් හැදිච්ච ඕගන් එක එහෙම නැත්නම් ඔය කියන ඉන්ද්‍රිය අන්න හානියටපත් වෙනවා. එහෙනම් මේ ඉන්ද්‍රිය හානියටපත් වෙනවා කියලා කියන්නේ ඒක ශරීරයට බලපෑමක් ඇති වෙනවා. එහෙනම් මේකට අපි අංක 1ට කරන්න ඕනි සජලනය වෙන එක මිසක ඒකට වෙන උපක්‍රමයක් පාවිච්චි කරන්න හදන එක නෙවෙයි. එහෙනම් අපේ ශරීරයේ ගොඩාක් ඉන්ද්‍රියන් වල යම් යම් අඩුපාඩු ගැටලු ඇති වෙන්න බලපාන ප්‍රධානම හේතුවක් වෙනවා මෙන්න මේ ජල විජලනතාවය. එහෙනම් ජලයේ අඩුවීම ශරීර විජලනය වීම තුලින් වෙන්නේ මොකද්ද? අපේ සෛල මැරෙනවා. සෛල මැරෙනකොට සෛල වල නිර්මාණය වෙච්ච පටක වලට හානි වෙනවා. ඊළඟ පටක වලින් නිර්මාණය වෙච්ච ඕගන් වලට මේක බලපානවා. ඊළඟ ඕගන් වලින් හැදිලා තියෙන පද්ධති වලට මේක බලපානවා. පද්ධති වලින් හැදිලා තියෙන ශරීරයට මේක බලපානවා. එහෙනම් ඔන්න අපි රෝගී වෙන්න බලපාන කාරණා කීපයක් හිතින්ද මම කියුණා. එහෙනම් අපේ ශරීරයට මේ වෙනකොට අත්‍යවශ්‍යම පෝෂණ සංඝටක හතරක් තමයි. එකක් ඔක්සිජන්, අනිත් එක තමයි ජලය, අනිත් එක තමයි ආහාර, ඊළඟට අපි ගත්තොත් එimhe ඇන්ටිඔක්සිඩන්ට්. එහෙනම් මේ ජලය කියලා කියන්නේ අපේ ශරීරෙ ඉතාම වැදගත් එකක්. හැබැයි ගත්තට වැඩක් නැහැ අපි මේකේ නියම ගුණාත්මක භාවයෙන් ගත යුතුයි.
එහෙනම් මේ නියම ගුණාත්මක භාවය කියනකොට මේ වෙනකොට ඉතා විශාල වශයෙන් විනාශ වෙලා තියෙනවා. ඒ විනාශ වෙන බලපාන දැන් අපි කියපු පොහොර බෙහෙත් විතරක් නෙමෙයි මේ වෙනකොට සාමාන්‍යයෙන් ඒක කරන්නේ ගොවියෝ විතරක් නේ කියලා සමහර අයට හිතෙන්න පුළුවන්. හැබැයි මිත්‍රවරුනි මේ වෙනකොට අපිත් නොදැනුවත්ව ගොඩක් දේවල් වලින් මේ පරිසරයට ඉතා විස ප්‍රමාණයක් එකතු කරනවා. උදාහරණයක් ඇටියට ඔබ මොබයිල් ෆෝන් එකක් පාවිච්චි කරනකොට මේ ෆෝන් එක රීචාර්ජ් කරන්න ඔබ භාවිතා කරන චූටි කාඩ් එක. right? මේ චූටි කාඩ් එකේ තියෙන EM ටික ඔබ කරන්නේ මොකද? නියපොත්තෙන් හුරලා පරිසරයට එකතු කරනවා. එහෙනම් ඉතා විශාල මේ ජලයට හානියක් කරන්න පුළුවන් මාධ්‍යයක් වෙනවා මෙන්න මේක. right? ඊළඟට තමයි ඔබ පාවිච්චි කරන මොබයිල් ෆෝන් එකේ තියෙන බැටරි එක. මේ බැටරිය ගොඩක් වෙලාවට පාවිච්චි කරලා වුණාට පස්සේ පරිසරයකට එකතු කරනවා. එහෙනම් මේ පරිසරයට විශාල EM ප්‍රමාණයක් අපේ ශරීරයට අහිතකර ලෝහ ප්‍රමාණයක්, මර්කරි ප්‍රමාණයක් මේකෙන් එකතු වෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම අපි ගෙදර භාවිතා කරන ඔය විදුලි බුබුලු right ඔය CFL වගේ බල්බ් ඊළඟට ටියුබ් ලයිට් වගේ දේවල් බලුවොත් එහෙම මේ බල්බ් වල ඔය තියෙන දීප්තිමත් ආලෝකය අපිට ලබා දෙන්න මේක ඇතුලේ අන්තර්ගත කරලා ආලේප කරලා තියෙන මර්කරි සාමාන්‍ය මේ වොට් 5ක බල්බ් එකක මර්කරි මිලිග්‍රෑම් 5ක 6ක විතර ප්‍රමාණයක් තියෙනවා. එතකොට අපි මේ බල්බ් එකක් සාමාන්‍යයෙන් භාවිතා කරලා ඒක පිච්චුනොත් හෝ එහෙම නැත්නම් වෙනයම් ගැටලුවක් වුණාට පස්සේ අපි මේක පරිසරයට එකතු කරොත් මොකද වෙන්නේ? මෙන්න මේක ඇතුලේ තියෙන මර්කරි මිලිග්‍රෑම් 5ට 6ට පුළුවන් ජලයේ ලීටර් 10000ක් 15000ක් අතර විතර ප්‍රමාණයක් වස බවට පත් කරා. right? ඉතින් අපි මේක දන්නේ නැහැ. ඉතින් මේක ජාත්‍යන්තරයේ අඳුනගෙන තියෙන නිසා ජාත්‍යන්තර ප්‍රමිතීන් වලට අනුව මේ නිෂ්පාදනාගාර වලට එහෙම නැත්නම් නිෂ්පාදන ආයතන වලට ඒගොල්ලෝ තරයේ කියන කාරණාවක් තමයි බල්බ් අලෙවි කරනව විතරක් නෙමෙයි රීකලෙක්ෂන් පාර්ට් එකක්. ඒ කියන්නේ නැවත මේවා එකතු කිරීමේ පියවරක් අනුගමනය කරන්න ඕන. එහෙනම් සාමාන්‍ය අපි දන්නවා ලංකාවේත් මේ ප්‍රධාන ආයතන කීපයක් තියෙනවා කියලා මෙවැනි බල්බ් නිෂ්පාදනය කරන. ඉතින් එහෙම ආයතනයකට මේ බල්බ් එකක් ගිහින් දුන්නොත් රුපියල් 10ක විතර මුදලක් ලැබෙනවා. හැබැයි කවුද මේක දන්නේ? කවුද මෙහෙම ගිහින් දෙන්නේ? එහෙනම් කවුරුත් මේ වැඩේ කරන්නේ නැහැ. ලේසිම දේ තමයි මේ බල්බ් එක ගැලවුවා අපි පරිසරයට විසික් කරා. එහෙනම් මේ විසික් කරාට පස්සේ මොකද වෙන්නේ? මේ බල්බ් එකේ අන්තර්ගත මර්කරි ටික පරිසරයෙන් එකතු වෙනවා. විවිධ දේවල් වලට එකක් තමයි අපේ වතුරට එකතු වෙනවා. අනිත් එක තමයි පහුගිය කාලේ කරපු සමාන පරීක්ෂණ වාර්තා වෙනවා මේ කොස් ගහේ කොස් වල වරකවල පවා මේ මර්කරි අන්තර්ගතයි. කොහොමද මේකට ගිහිල්ලා තියෙන්නේ කියලා බලුවාට පස්සේ මම දැන් මේ ප්‍රකාශ කරපු කාරණේ තමයි ඒකට හේතුවක් වෙලා තියෙන්නේ. එහෙනම් මෙන්න මේ විවිධ වූ කාරණා වලින් අපේ ජලය අපවිත්‍ර වෙලා තියෙනවා. එහෙනම් මිත්‍රවරුනි අපිට යුතුයකමක් තියෙනවා, වගකීමක් තියෙනවා අපේ මේ නිරෝගීකම සම්බන්ධයෙන්. එහෙනම් මේ වෙනකොට ඒකට හොඳටම පැහැදිලි වෙලා තියෙනවා මේ වෙනකොට නිරෝගීකම කියන අංක 1 කියනක ලෝකේ. එහෙනම් මේ නිරෝගීව ඉන්න බලපාන තවත් අංක එකේම සාධකයක් තමයි අපේ ජීවයේ බඳු මේ වතුර ටික. එහෙනම් මේ වතුර ටික අපිට සුරක්ෂිත ලෙස ශරීරයට යෝග්‍ය ලෙස ගන්න එක අංක 1ට වැදගත් වෙනවා. එහෙනම් ඒ විතරක් නෙමෙයි අපි කතා කරොත් එහෙම කෙනෙකුට රෝගයක් හැදෙන්න බලපාන ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. එකක් තමයි ශරීරය, අනිත් එක තමයි මනස, අනිත් එක තමයි කර්මය. එහෙනම් මේ කර්මය කියලා කියන්නේ මොකද්ද? අපි පෙර කරපු කුසල අකුසල වල බලපෑම. එහෙනම් අපිට යම්කිසි රෝගයක් ශරීරය කොච්චර හොඳට මේ පවත්වාගෙන යන්න හැදුවත් මනස කොච්චර හොඳට පවත්වාගෙන යන්න හැදුවත් සමහරට පස්සෙන් එන්න පුළුවන්. එහෙනම් අපිට මෙන්න මේකෙන් මිදෙන්න මේකෙන් ගැලවෙන්න තියෙන හොඳම අවස්ථාවක් හැටියට මම පෙන්නලා දෙනවා. අපි මේ පාවිච්චි කරන දේ අපි අඳුනගත්ත හොඳ දේ තවත් අපිට හැකිතාම් පිරිසකට කියලා දෙන එක. එහෙනම් තව කෙනෙක් නිරෝගී කරන්න ඔබට දායක වෙන්න පුළුවන් නම් උදව් කරන්න කටයුතු කරන්න පුළුවන් නම් ඒක ඔබට නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න ලොකු පිටුවහලක් අත්ලක් වෙනවා. එහෙනම් ඔබේ ආදරණීයන්ට ඔබ වටපිටාවේ ඉන්න අයට අන්න ඒ දේ ඔබ වෙනවා දකින්න ආස නම් ඔබට හැකියාව තියෙනවා අද මේ ඉගෙන ගත්ත මේ තාක්ෂණය මේ ආරෝ තාක්ෂණය කියනක ලෝකේ මේ වෙනකොට වතුර පිරිසිදු කරන්න පාවිච්චි කරන අග්‍රගණ්‍යම අංක 1ේම තාක්ෂණයක්. එහෙනම් මෙන්න මේ තාක්ෂණය මේ වෙනකොට අපිට හැකියාව ලැබිලා තියෙනවා අඳුන ගන්න, භාවිතයට ගන්න. එහෙනම් අපි මේක අඳුනගත්ත භාවිතයට ගත්තා වගේම අපිට හැකියාව තියෙනවා මේ ගැන නොදන්න මේ ගැටලුව වලට මුහුණ දෙන ඉතා විශාල පිරිසකට මේ ගැන කියලා දෙන්න පෙන්වලා දෙන්න. එහෙමනම් වසන්ත මහත්මයා තව දුරටත් මොන හරි විශේෂ දේවල් කතා කරන්න ඕන නම් කාල වේලාව අපිට දෙන්න පුළුවන් අපේ මිත්‍රවරුන්ට. වසන්ත මහත්මයා ඔව් සම්පත් මහත්තයා මේ ගොඩක් අය මහර විට මේ ආරෝ ෆිල්ටරේ සම්බන්ධව මොනවා ගැටලුවක් තියෙනවා නම් දැන් ඔබට ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. අහන්න පුළුවන් සම්බන්ධව මොනවා හරි ගැටලුවක් තියෙනවා මේ අවස්ථාවේ.
හිතන්නේ සම්පත් එහෙම ගැටලු නෑ වගේ සියල්ල පැහැදිලිද? සියල්ල පැහැදිලිද නැත්නම් සියල්ල අපැහැදිලිද දන්නේ නැහැ. සම්පත් මහත්තයා අයිබෝවන් ආයිබෝවන්. හරි මොනවා හරි මම අපිට බණ්ඩාර වලින් කතා කරන්නේ. බණ්ඩාර වලින් ඔව්. මේනකා. ඔව්. කියන්න මිස්. මගේ මේ හිතවත් ගෙදරක අපි මේ ඕ වගේ මැෂින් වෙළඳපොලේ අලෙවි කරනවනේ. ඔව්. ඒ අලෙවි කරන මැෂින් එකක් සම්බන්ධ කරලා තියෙනවා. ඒකේ වතුර ඔව්. අපි pH ලික්විඩ් එකෙන් ටෙස්ට් කරනකොට ඒක මේ ආම්ලිකයි. ඔව්. එතකොට එහෙම වෙන්නේ කොහොමද? ඔව්. ඒකට හේතුව තමයි මිස් මං කිව්වා දැන් මේකේ අපි RO මෙම්බ්‍රේන් එක හරහා වතුර ගත්තට පස්සේ අපි අනිවාර්යෙන් මිනරලයිසර් එකක් හරහා මිනරල් කාඩ්ලේජ් එකක් හරහා මේ වතුර යවන්න ඕන. එතකොට තමයි වතුරේ තියෙන pH එක අප්වීම සහ අර කියන TDS එක වර්ධනය වීම සිද්ධ වෙන්නේ. මිනිස් ශරීරයට යෝග්‍ය මට්ටමට. එතකොට ඔය කියන ෆිල්ටර් එකේ ඔය කියන මිනරල් කාඩ්ලේජ් එක කියන එක දුර්වල වෙලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක සමහරවිට තියෙනවද දන්නේ නැහැ ඔය කියන ෆිල්ටර් එක ඇතුලේ. මොකද ගොඩක් RO ෆිල්ටර්ස් වල ඔය කියන ඒක මිනරලයිසර් තමයි එකට මේ ගැටලුව. ප්‍රමුඛත්වයක් දීලා නැහැ. ඔව් ඒක තමයි ගැටලුව. ඒ මිනරලයිසර් එක අනිවාර්යයෙන්ම RO ෆිල්ටර් එක අපි සැලකිය යුතු කාරණාවක්. මම එතකොට හිතන්නේ එහෙම ප්‍රමාණවත් වෙලාවක මොකද්ද කරන්න පුළුවන් ප්‍රතිකර්ම ඒක ඔව් ඒක දැන් ඒ සම්බන්ධ වෙළඳ ආයතන ඒ ආය ෆිල්ටර් වගේ එක අරන් තියෙනවත් තියෙන මොන නැහැ. ආයතනයෙන්ද මිස්? ඒ ෆිල්ටර් එක අරන් අරන් තියෙන ආයතනය සම්බන්ධ තියෙන්නේ ආයතනය මේ ওই මොණරාගල බුත්තල පැත්තේ තියෙන ආයතනයකින් ගත්ත එකක්. අපි එතකොට මේ ෆිල්ටර් එක චුට්ටක් පරීක්ෂා කරලා බලන්න වෙනවා මේකේ මිනරලයිසර් එක තියෙනවද කියලා. මොකද ගොඩක් වෙලාවට ඇත්තම කිව්වොත් මේ RO සාක්ෂණය සම්බන්ධයෙන් කතා කරපුවම දැන් අපි ගොඩක් වෙලාවට මේ ආම්ලික බාෂ්පික භාවය ගැන කතා කරනවානේ. ඒකට හේතුව තමයි දැන් අපි මේ ඇල්කලයින් වතුර ගැන දන්න නිසා. තමයි අපි මේ pH එක ගැන කතා කරලා pH එකේ ශරීරයට තියෙන වැදගත්කම අඳුනගත්තේ. නමුත් මේ RO තාක්ෂණයේ භාවිතා කරපු ගොඩක් ආයතන මේ ඇල්කලයින් වතුර එහෙම නැත්නම් මේ pH එක ගැන කතා කරන්නේ නැහැ. හැබැයි මේ pH එකේ වටිනාකමක් තියෙනවා කියන එක අපි අඳුනගත්තා. අපි ඇල්කලයින් වතුර එහෙම නැත්නම් බාෂ්පික වතුර උපකරණ පාවිච්චි කරන නිසා. ඉතින් අපි ඒ නිසා විශේෂයෙන්ම අපේ RO තාක්ෂණ මේ කට්ටලයට එහෙම නැත්නම් අපේ RO ෆිල්ටර් එකට අනිවාර්යයෙන්ම සැලකිය යුතු සුවිශේෂී මිනරලයිසර් එකක් අපි එකතු කරනවා. එතකොට මේ මිනරලයිසර් එකේ ආයු එතකොට කාලය සම්පත් අවම මහත්තයා වශයෙන් මේ ඔව් කියන්නේ මිස්. අර මේ අපි පහුගිය කාලවල අපි මේ හඳුන්වා දුන්නේ අර Unilever Ultima කියලා මැෂින් එකක්. ඔව්. මේ ඔව්. අපි මේ මොනවාද අපි සාමාන්‍ය ෆිල්ටරේට අමතර ඒක ගැන කොහොමද? ඒකේ ඔය ටික වෙනවද? ඔව් අල්ටිමා ඔව්. ෆිල්ටර් එකෙත් මෙහෙමයි. දැන් RO තාක්ෂණය අපි මං කියවනේ පියවර 7කින් මේ වතුර පෙරීම සිද්ධ වෙනවා කියලා. එතකොට මේ එතකොට ඒකේ ARO තාක්ෂණේ නැද්ද? තියෙනවා අල්ටිමා කියන එකේ RO තාක්ෂණ ෆිල්ටර් එකක් තමයි. ෆීරිට් එක නෙවෙයි අල්ටිමා කියන එක. අනිත් එක. ඔව්. ඔව්. එතකොට ඒකේ අපි අනිවාර්යයෙන්ම ෆිල්ටර් චේන්ජ් කරන්න ඕනේ කාලට ඒවා චේන්ජ් කරන්න ඕනේ නැත්නම් ෆිල්ටර් එකේ තියෙන ගුණාත්මක භාවය සහ වතුර පෙරීමේ ක්‍රියාවලිය නතර වෙන්න පුළුවන්. ඔව් එහෙම වෙලා තියෙනවා ඒක. ඔව්. කොහොමද? එතකොට එහෙම හරි. සම්පත් මල්ලි අතුල කළුතරේ කියන්න අතුල් මහත්මයා. ආරෝ වතුර නිරන්තරයෙන් පාවිච්චි කරන එක හොඳ නෑ කියලා අදහස. ඔව් කවුද එහෙම කියන්නේ? මෙහෙමයි RO වතුර සම්බන්ධයෙන් ওই කතාව කියන්න පුළුවන්. මම අර කියපු පොළොන්නරුව අනුරාධපුරයේ වගේ අර වතුර රුපියල් 2ට 3ට වගේ අලෙවි කරන මධ්‍යස්ථානවල. ඒ මධ්‍යස්ථානවල මේ රුපියල් 2ට 3ට වතුර අලෙවි කරන්නේ විශේෂයෙන්ම මේ මිනරලයිසර්ස් නැතුව. ඒතර මිනරල් නැතුව මේ වතුර පාවිච්චි කරනකොට තමයි ඔන්න ඔය කියන ගැටලුව එන්නේ. එතකොට අපේ RO ෆිල්ටර් වල ඔය ගැටලුව නැහැ. ඒකට හේතුව තමයි සැලකිය යුතු මිනරලයිසර් එකක් මේකට එකතු කරලා තියෙනවා. ඒතර වසර 2ක් 3ක් පුරාවට මේ මිනරලයිසර් එකේ කාර්යක්ෂමතාවය ජීවීභාවය රැඳෙන ආකාරයට තමයි ෆිල්ටර් එක ක්‍රියාත්මක වෙන්නේ. ප්‍රමාණවත්ද පිළිතුර? ප්‍රමාණවත්.
තව මොනවා හරි තියෙනවද ඕනම කෙනෙකුට කතා කරන්න පුළුවන් මොකද Tamanta අදාළ ගැටලුවට උත්තරයක් ගන්න එක තමයි අද දවස් ගොඩක් වැදගත් වෙන්නේ. හෙලෝ ඔව් එතකොට දැන් මේකේ අපි සාමාන්‍යයෙන් අවුට් වෙනවා කියලා කියනවනේ වතුරක් අයින් වෙන මේ වතුර ඒකේ සාමාන්‍ය ලීටරයක් ගද්දී සාමාන්‍ය percentage කීයක් විතර වගේ අයින් වෙනවද ඒකේ? සාමාන්‍යයෙන් 160ත් 40ත් අතර percentage එකක් තමයි යන්නේ. හැබැයි වතුරේ තියෙන quality එක මත අයින් වෙන ප්‍රමාණය සමානලාට වැඩි වෙන්න පුළුවන්. මොකද අපි ගත්තොත් වතුර ලීටරයක් ගත්තොත් ඒකේ පානයට සුදුසු මට්ටමේ ගුණාත්මක භාවය තියෙන්න පුළුවන් 140ක් විතර. ඒ වුණොත් 160ක් විතර එළියට යන අවස්ථාවල් තියෙනවා. හැබැයි සමහර වතුර වල quality එක වැඩි නම් 160ක් අපි පානයට ගන්නකොට 140ක් අවුට් වෙන්න පුළුවන්. හරි. බොහොම ස්තුතියි. විශේෂයෙන් මේ කාරණේදී කියන්න ඕනේ සමහර පළාත්වල මේ ඉවතට යන වතුර ටික අඩුම ගානේ අපිට තනකොළ ගහකටවත් පාවිච්චි කරන්න බෑ. මොකද ඒ තරම් විස සහිතයි. මොකද මේකේ මේ RO membrane එකෙන් පෙරුණාට පස්සේ සියලු වස කැටි වෙලා තමයි ඉවතට යන්නේ. එතකොට අපි තනකොළ වලට මේක පාවිච්චි කරත් තනකොළ ටික නිකන් තැම්බිලා යන මට්ටමක් තියෙනවා. හැබැයි සමහර පළාත්වල මේ වතුර ටික හෝදන කරන දේවල් වලට පාවිච්චි කරනවත් කිසි ගැටලුවක් නැහැ. ඔව්. ඔව් කතා කරන්න. හෙලෝ සම්පත් මහත්තයා ඇහෙනවද? ඇහෙනවා. දැන් අපේ දැන් අපේ RO ෆිල්ටර් එකේ TDS ප්‍රමාණයක්ද අපිට ඇප්ලයි කරන්න පුළුවන් ප්‍රමාණය. අපි කියමු දැන් TDS එක 300ක් 350ක් තියෙන තැනකට වුණත් අපිට RO ෆිල්ටර් එක ඇප්ලයි ඔව් සාමාන්‍යයෙන් TDS එක 300ට පල්හයින් තියෙන තැන් වලට අපිට ඩිරෙක්ට් දැනට තියෙන RO ෆිල්ටර් එක ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි 300ට එහා මට්ටමක TDS එක හෝ TDS එකත් එක්ක hardness එක කියලා වතුරේ තියෙනවා ජලයේ ඝනත්වය. මෙන්න මේ මට්ටම 300ට වඩා වැඩි නම් අපි ඒකට අමතර extra solution එකක් අපි use කරන්න ඕන. අමතර විසඳුමක් අපි ඒකට දෙන්න ඕනේ. ඒ කියන්නේ ඒකට softener එකක්, ඒ කියන්නේ වතුර සැහැල්ලු කරන්න සැහැල්ලු කාරකයක් පාවිච්චි කරන්න ඕනේ. ඊට අමතරව අපි sand filter එකක් හරි දෙයක් වගේ දෙයක් පාවිච්චි කරන්න ඕනේ. හොඳම දේ තමයි අපි ජලය විශේෂයෙන් මේ වගේ අපිට සැකයක් තියෙන ප්‍රදේශයක ජලයට නම් අපි මේක හයි කරන්නේ අනිවාර්යයෙන්ම ආයතනෙට පිරිසුදු භාජනයකට ඒකෙන් ජලය ටිකක් දීලා පරීක්ෂා කරලා බලන්න ඕනේ මේ ෆිල්ටර් එක ඒකට යෝග්‍යද කියන එක. ඒක එහෙම වුණොත් අපිට යම් උපකරණයක් තියෙනවද ඒක එතෙන්ට ඇප්ලයි කරන්න පුළුවන්? වතුරේ තියෙන hardness එක සහ TDS එක බලන්න උපකරණ තියෙනවා. නෑ ඒක හරි. ඒක බලලා ඒ වෙනුවට දැන් කියන්නේ ලිපියෝ එකත් එක්ක අපිට එතෙන්ට තව තව සම්බන්ධ කරන්න පුළුවන් උපකරණයක් අපි ළඟ තියෙනවද? තියෙනවා. අමතරව තියෙනවා අපිට ඒකට සම්බන්ධ කරන්න පුළුවන්. extra solutions දැන් අපි ඒවට ගෙන්නලා තියෙනවා. මොකද ලංකාවේ ගොඩාක් ප්‍රදේශවල එක මට්ටමේ නෙවෙයි විවිධ මට්ටමට තමයි මේ ජලයේ තියෙන ගුණාත්මක භාවය පවතින්නේ. සමහර පැතිවල TDS එක 1000 1500 වෙන අවස්ථාවලුත් තියෙනවා. හෙලෝ සම්පත් මහත්තයා ඔව් මාව ඇහෙනවද? දැන් ඇහෙනවා. හෙලෝ ඔව් කියන්න කතා කරන්න. සම්පත් මහත්තයා දැන් අර RO ටෙක්නොලොජි එකෙද්දී වතුර ටික අපඩව් විදියට එළියට යන්නේ. ඒ එළියට යන බටේ එන වතුර ටික අපි pH එක චෙක් කරොත් සමහර වෙලාවට pH එක 6.7 විතර තියෙනවා. ඒකට හේතුව මොකද්ද? ඒකට හේතුව තමයි වතුරේ තියෙන කැල්සියම් ප්‍රමාණය වැඩි වීම. ඒ කියන්නේ සාමාන්‍ය කැල්සියම් වතුරේ වැඩිපුර තියෙනවා නම් pH එක කොහොමත් වැඩි. දැන් අපි ගත්තොත් අනුරාධපුර මේ පැත්තේ දිස්සමහාරාම පැත්ත සමහර පැතිවල අර පොළවේ හුණුගල් වගේ දේවල් වැඩිපුර තියෙනවා නම් ඒවා වතුරත් එක්ක දිය වෙලා එනකොට pH එක කොහොමත් වැඩි. හැබැයි ඒක බොන්න සුසු නෑ. ඒ වගේ වතුර පාවිච්චි කිරීමෙන් තමයි ගිහිල්ලා අපේ වකුගඩු වල මුත්‍රාශය වගේ තැන් වල ගල් ඇති වෙන්න බලපාන. ප්‍රමාණවත්ද? හරි. හැබැයි අපි ඇසිඩික් වෝටර් එකක් ඒ කියන්නේ pH එක 6ට අඩු හරි
අපි ඇසිඩික් බෝට් එක කාරෝ එකට දැම්මට පස්සේ සාමාන්‍ය 6 පොයින්ට් විතර තියෙන එක අපි ඒ ඔබතුමා කතා කරනවා ටිකක් පොඩ්ඩක් පැහැදිලි නම් මොකද අවුට්පුට් එක එද්දි අර එළියට යන බටේ එන වතුරේට සමා වෙන්න ඔබතුමා අහන දේ මට එච්චර පැහැදිලි මදි. මොකද්ද වෙන්නේ කියන්නේ මෙන්න කාර්ලේජ් එක මොකක් හරි වෙනවද? මාව ඇහෙනවද? ඔව් ඒ කියන්නේ අපි ඇහෙන්නේ මේ කැඩි කැඩි ඔබතුමාගේ ප්‍රශ්නේ මට මේ විදිහට ඇහුන්නේ නැහැ. දැන් ඇහෙනවද මාව? දැන් ඇහෙනවා. සමහර වෙලාවට අපි ඇසිඩික් වෝට් එකක් RO එකට දුන්නාට පස්සේ ඒකෙදී අර එළියට යන අපද්‍රව්‍ය විදිහට යන වතුරේ pH එක ඒ ඉන්පුට් එක විදිහට දෙන pH එක කියන්නේ ඇසිඩික් එකට වඩා මේ බාෂ්මික පැත්තට යනවා. ඒ කියන්නේ pH එක වැඩිව තමයි එළියට යන්නේ. ඔව් එතකොට ඔබතුමා ඒකට කාර්ලේජ් එකේ මොකක් හරි ප්‍රශ්නයක් වෙනවද මොකක්ද වෙන්නේ? ඔව් ඒ කියන්නේ ආම්ලික ඒ කියන්නේ විශේෂයෙන්ම අපි ආම්ලික මාදිලියේ වතුර එකක් දුන්නාම මම අර මුලින්ම පැහැදිලි කරේ අපි දාන මිනරලයිසර් එක ෂේ වීමක් වෙනවා කියලා. ඒ කියන්නේ අම්ලත් එක්ක ආම්ලික භාවය වැඩි වෙන්න මිනරලයිසර් එක ෂේ වෙන ප්‍රමාණය වැඩි. ඔව්. එතකොට වතුරේ pH එක අප් වෙනවා කොහොමද? එතකොට එළියට යන වේස්ට් එක අපි සාමාන්‍යයෙන් තනකොළ වගේ දෙයකට දැම්මොත් ඒකේ අපිට බලා ගන්න පුළුවන් මොකක් හරි රියැක්ෂන් එකක්. ඔව් දැන් සමහර මම මුලින් පැහැදිලි කරා සමහර RO වලින් ඉවත් වෙන වතුර අපි තනකොළට දැම්මොත් එහෙම සමහරලාට තනකොළ මැරෙන අවස්ථාවල් තියෙනවා. කහ වෙලා ගිහිල්ලා ඒවා දුඹුරු වෙලා යනවා. ඒතර සමහර වතුර වල වතුරේ සංයුතිය ඒ තරම් අවුල් නැත්තම් එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. සමහරලාට එවැනි වතුර අපි අතපය හොදන්නවත් පාවිච්චි කරන්න හොඳ නැහැ. මොකද අතේ මොනවා හරි තුවාලයක් හරි පළුදු වීමක් තිබ්බොත් මේ හරහා ශරීරයට විස ඇතුල් වෙන අවස්ථාවල් තියෙනවා. හරි සම්පත් මහත්තයා බොහොම ස්තුතියි. හරි. පත්හත්තා. ඔව්. දැන් අපි කියමු දැන් මේ කුරුණෑගල මාතලේ වගේ විශාල අවඩ ප්‍රමාණයක වතුරේ හුණු තියෙනවා. කියන්නේ පයිප්ලයින් හයිය කතා කරන්න පුළුවන්ද පුතුමාට? දැන් අපි ගත්තොත් කුරුණෑගල මාතලේ වතුරවල හුණු ගතිය වැඩි. ඔව්. දැන් ඒකට පයිප්ලයින් වල නම් මේ හුණු ගතිය වැඩි. දැන් ඒකට අපිට සොලියුෂන් එකක් තියෙනවද මොකක් හරි ඒ හුණු ගතිය අයින් කරන්න පුළුවන්? ඔව්. ඒකේ TDS එක මැනලා තියෙනවද පුතුමාලා? ඔව් TDS එක සාමාන්‍ය 200ට විතර යනවා. 200ට විතර තියෙනවා. එතකොට අපි TDS එකත් එක්කම බලනවා වතුරේ තියෙන ඝනත්වය hardness කියන එක. එහෙම වුණොත් අපිට පුළුවන් ඒකට අර මම කියපු සොප්නා එකක් වගේ යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ සැහැල්ලු කාරකයක් යූස් කරන්න පුළුවන්. ඊළඟට අපි කියනවා රෙසින් කියලා කියනවා වතුරට වැලි වගේ කාරකයක් එකතු කරනවා වතුරේ තියෙන ඝනත්වය අඩු කරන්න. ඉතින් එමම ලංකාවේ විවිධ පළාත් වලට ගැලපෙන ආකාරයට අපි RO ෆිල්ටර් එක සූදානම් කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි අර අපි එඩිෂනල් සොලියුෂන් දෙනකොට ඒවට වෙනම ගෙවීමක් කරන්න සිද්ධ වෙනවා. සාධාරණ එකට ගැලපෙන මට්ටමකට වියදමක් ගෙවීමක් කරන්න වෙනවා. මොකද මූලික ආරෝප පෙරේණියට අමතරව තමයි මේ දේවල් භාවිතා කරන්න වෙන්නේ අපිට. දැන් අයනයිසර් එකේ TDS එකේ ප්‍රමාණයත් එක්ක ඒ හුණු ප්‍රමාණයක් තියෙනවා. එතකොට කොහොමද අපි ඇහුන්නේ මට? ඔව් දැන් අයනයිසර් එකක් පාවිච්චි කරනවා නම් අයි කරලා පාවිච්චි කරනකොට TDS එක 200ට තියෙනවා නම් එතකොට ඒකේ ද්‍රාවණය වගේ තියෙනවා ඒක දැනෙනවා තියෙනවායි කියලා. එතකොට කොහොමද අපි RO ෆිල්ටර් එකක් හරහා අයනයිසර් එකට වතුර දීලා තියෙන්නේ ඔබතුමා? ඩිරෙක්ට් දීලා තියෙනවා. ඩිරෙක්ට් සාමාන්‍යයෙන් TDS එක 200ට තියෙනවා කියලා කියන්නේ අයනයිසර් එකකට වැඩි. සාමාන්‍යයෙන් අපි TDS එක 100ට වඩා අඩු මට්ටමකදී තමයි ඩිරෙක්ට් RO එකකට මේ ලබා දෙන්නේ. එහෙම නැත්නම් අපි RO එකක් through තමයි වතුර දෙන්නේ. මොකද TDS එක 200ට තියෙනවා නම් ඒක දැන් අයනයිසර් එකෙන් TDS එකවත් මේකවත් බැලන්ස් කරන්නේ නැහැනේ. එතකොට එයා ඍජුව අරගෙන ඔබතුමාගේ ප්‍රොඩක්ටිවිටි එක වෙනස් කරන්න පුළුවන්. ඒක නිසා හොඳම දේ තමයි RO එකක් හරහා අයනයිසර් එකට වතුර ලබා දෙන එක.
ඒ තාක්ෂණය ගැන ඔබතුමාට අවබෝධයක් තිබුණේ නැද්ද? එන තිබුණයි කාලේ එතකොට පොඩි ප්‍රස්තාවයක් තිබුණා අපිට ඒක අයි කරනකොට. මොකද ඔබතුමාගේ අයනයිසර් එකේ ආයු කාලය අඩු වෙන්න පුළුවන් ඒක ඇතුලේ තියෙන මෙම්බ්‍රේන් එකේ ඒ කියන්නේ ඒක ඇතුලේ තියෙන මේ චේම්බර් එකේ ආයු කාලය අඩු වෙන්න වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා හොඳම දේ තමයි ඉක්මනින් RO ෆිල්ටර් එකක් ඒකට භාවිතා කරන එක. right okay. මොකද ජලයේ ගුණාත්මක භාවය වැඩි කිරීමක් නේ අයනයිසර් එකෙන් වැඩි කරන්නේ. ජීව ගුණය වැඩි කිරීමක් නේ. එතකොට ඒකේ ප්‍රොපර්ටිස් තුන හරියට නිර්මාණය කරන්න නම් අපි ඒකට ඉන්පුට් කරන වතුරේ ක්වොලිටි එක හරි වැදගත්. ඒක තියෙන්න ඕනේ 30යි 100යි අතර වගේ මට්ටමක pH එකක් තියෙන්න ඕන 6.5ට වැඩි. තමනක් තියෙන ගැටලු අනිත් එක තමයි විශේෂයෙන්ම දැන් මේ අලුත් RO ෆිල්ටර් එකේ මෙම්බ්‍රේන් එක with housing එන්නේ. ඒ කියන්නේ housing එක සහ ඇතුලේ ෆිල්ටර් එකක් හැටියට එන්නේ මෙම්බ්‍රේන් එක අපිට අඩු කොස්ට් එකකින් මාරු කරගන්න අවස්ථාවක් තියෙනවා. ඊළඟට මූලික පෙරේණිය කියන්නේ මඩ පෙරේණියත් අපිට ඒ විදිහට මාරු කරන්න පුළුවන් විදිහට එන නිසා ඒකත් අපේ ආර්ථික වාසියක් හැටියට භාවිතා කරන්න පුළුවන්. Hello. සම්පත් මම හිතන්නේ ඔව් සම්පත් මල්ලි නුවන්නයි කතා කරන්නේ මේ මට කියන්න අපේ අලුත් ආරෝ ෆිල්ටර් එකේ මේ ෆිල්ටර් ස්පීඩ් එක කියන්නේ කොච්චර රේට් එකක් තියෙනවද කියලා පැයකට හරි කොහොමද ඒක ෆිල්ටර් වෙන ප්‍රමාණය? ඒකේ තියෙන්නේ අපි 100 GPD ඒ කියන්නේ සාමාන්‍යයෙන් දවසට ගැලුම් ලීටර් 100ක් විතර පැයට සාමාන්‍යයෙන් ලීටර් 20ක් වගේ. ඒක වෙනස් වෙනවද වතුර ක්වොලිටිය මත? වතුර ක්වොලිටි එක මත ඒක වෙනස් වෙන්න පුළුවන්. වතුරේ හાર્ඩ්නස් එක TDS එක වැඩි නම් ඒක ස්ලෝ වෙනවා. ඒක අඩු මට්ටමක තියෙනවා නම් ඒක වැඩි වෙනවා. ඔව් ඊට අමතරව මේ ළඟදි මට මගේ කස්ටමර් කෙනෙකුගෙන් ආව ප්‍රශ්නයක් තියෙනවා. එයාට ඩොක්ටර් කෙනෙක් රෙකමන්ඩ් කරලා තිබිලා තියෙනවා DINS ඩෝට බොන්න කියලා. හරි. ඒක සම්බන්ධව ඇත්තටම මට මේ තියෙන ගැටලුව තියෙන්නේ අන්න එහෙම ඩොක්ටර් කෙනෙක් රෙකමන්ඩ් කරේ කියන එක. මම කොච්චරවත් කිව්වත් දැන් මේකේ RO සිස්ටම් එක ගැන එයා අහනවා මේක DINSද කියලා. හරි. ඒකේ ඔබතුමා දන්න මොකක් හරි ඒ සම්බන්ධ දැනුමක් තියෙනවද නැත්නම් අපිට අඩුම ගානේ දැන් එයා මීන් කරේ මිනරල්ස් නැතුව බොන්න අදහසින් දන්නේ නැති එක හොඳ නැහැ කියන එක කොච්චර කිව්වත් පිළිගන්නේ නැහැ. නැත්නම් එයා වෙන ප්‍රොඩක්ට් එකකට යූස් කරන්න ආරෝක ඉල්ලනවත් දන්නේ නැහැ. එතකොට DNS ගන්නවා නම් මම දන්න විදිහට ඇල මේකක් යන්න ඕනේ මේ අර නේද? වෙන කාර්ට්‍රිජ් එකක් කරහා යවන්න ඕනේ. මේ සමහරවිට ලැබොරටරි ටෙස්ටිං වලට පාවිච්චි කරන වතුරේ සමහර වෙලාවට මිනරල් නැති වතුර ඉල්ලනවා. ඒ කියන්නේ non mineral water ඉල්ලනවා. එතකොට අර ආසුත ජලය වගේ ගන්න පුළුවන් විදිහට හදා ගන්න ඕනේ. ඒතකින් ඒ වගේ දෙයක් කරන්න ඕනේ නැතිනම් අපේ ෆිල්ටර් එකේ කරන්න තියෙන්නේ මිනරලයිසර් එක අයින් කරලා පාවිච්චි කරන්න. ඔව් ඒක බයිපාස් කරලා ගන්න එක තමයි තියෙන්නේ නේ. ඔව් මිනරලයිසර් එක ඉවත් කරාට පස්සේ මිනරල් වතුරට ඇඩ් වෙන්නේ නැහැ. ආසුත ජලය තමයි එන්නේ. ඒතර මෙම්බ්‍රේන් එකෙන් පෙරන ප්‍රමාණය එනවා. ඔතන ආශ්‍රිත ජලයයි RO අවුට් වෝටර් එකයි මේ දෙක සමානයි කියලාද කියන්නේ ආශ්‍රිත ජලය ගන්න සාමාන්‍ය අර වාෂ්ප කරලා ඝනීභවනය කරලා ගන්න විදියනේ. ඒකයි මේක අතර වෙනසක් තියෙනවා. සාමාන්‍ය ආශ්‍රිත ජලය ගත්තාන් පස්සේ ඒකේ සමානට 0 වෙන අවස්ථාවල් තියෙනවා. මේකේ 0 වෙන අවස්ථාවලුත් තියෙනවා. ජලයේ තියෙන ස්වභාවය මත TDS එක 4ත් 5ත් 6ත් අතර ප්‍රමාණයට වෙනස් වෙන අවස්ථාවලුත් තියෙනවා. අර පොඩි මේ TDS එකක් තියෙන හින්දා තමයි කණජතාවයක් තියෙන හින්දා තමයි අපි කියන්නේ මේ ආසුද්ධ ජලය කියලා. ආසුද්ධ ජලයට සමානයි කියලා මේ කියන්නේ. හරි. ආසුද්ධ ජලය බිව්වත් මේක බිව්වත් දෙකම එකයි. මොකද TDS එක අඩුයිනේ 100ට වඩා ගොඩක්. right. Okay සම්පත් මල්ලි thank you. Okay.
මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. සම්පත් මල්ලි අතුල ආයතරය ලිපියෝ වෝට ෆිල්ටර් එක හඳුන්නා දෙද්දී කියපු කතාවත් තමයි මුළු ලංකාව පුරාම සමීක්ෂණයක් කරලා හැම ප්‍රදේශයකටම ගැලපෙන ආකාරයට තමයි මේ ෆිල්ටර් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ කියන එක. එතකොට ඒක මුළු ලංකාවෙම ඕන ප්‍රදේශයකට මේ යූස් කරන්න පුළුවන්. එතකොට දැන් අලුතින් හඳුන්වා දෙන ෆිල්ටර් එකේ ඒ සම්බන්ධයෙන් තියෙන මේ ඒ සම්බන්ධයෙන් මොන වගේ ක්‍රියාමාර්ගයක්ද අපිට ඒ කියන්නේ දැනුවත් අපි අලුතෙන් පාවිච්චි කරන ෆිල්ටරේ සම්බන්ධයෙන් දහන්නේ. ඔව්. ඇත්තටම කියනවා නම් දැන් අපි අර ආයතනයක් ඇටියට දිනෙන් දින ඉදිරියට යනකොට අපි තාක්ෂණය අඳුන ගන්නවා ටිකක්. දැන් මොකද අපි මුල්ම කාලේ මේ වතුර ෆිල්ටර් පාවිච්චි කරද්දී අපිට ඒ පිළිබඳ තිබ්බ දැනුම අවබෝධයට වඩා දැනුමක් අවබෝධයක් මේ වෙනකොට තියෙනවා. දැන් අපි මේ වර්තමානයේ පාවිච්චි කරන ෆිල්ටර් එක ඊට වඩා කාර්යක්ෂමතාවයෙන් වැඩි. මොකද අපි ලිෆියෝ එකට ටිකක් පියවර කීපයක් ඉස්සරහින් ඉන්නවා මේ අලුතෙන් පාවිච්චි කරන ෆිල්ටර් එක. RO membrane එක පවා දැන් අපි ලිෆියෝ ෆිල්ටර් එකේ ගත්තොත් සාමාන්‍ය 7.5 GPD තියෙන්නේ. මේකේ 100 GPD තියෙනවා. ඒ කියන්නේ දිනකට මුදා හරිය හැකි වතුර ප්‍රමාණය අරකට වඩා ගොඩක් වැඩි. ලීටර් 25කට වඩා වැඩි වෙනවා. ඊළඟට මිනරල් කාඩ්ලේජ් එකත් ගොඩක් පවර්ෆුල්. ඊළඟට තවදුරටත් ලංකාවේ දැන් අපි එක එක කාලෙන් කාලෙට වතුර වල ක්වොලිටි එක වෙනස් වීමක්කට ලක් වෙලා තියෙනවා. ඇත්තට මීට අවුරුදු 5කට විතර කලින් වතුර වල තිබ්බ ක්වොලිටි එක නෙවෙයි මේ වෙනකොට තියෙන්නේ. පරිසරයේ යම් යම් වෙනස්කම් නිසා වෙනස් වෙලා තියෙනවා. ඒතර වෙනසට අනුව අපි නිර්මාණයන් කරන්න ඕන. දැන් මේ අලුත් තාක්ෂණයෙන් එන ෆිල්ටර් වලට අපි වතුර පරීක්ෂණයක් කරලා තමයි ෆිල්ටර් එක යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. කියන්නේ සාමාන්‍ය කොමන් ඒරියා වල මේක ගැටලුවක් නැහැ. අපි විශේෂිත ඒරියා එකකට වතුර ෆිල්ටර් එකක් සවි කරනවා නම් ඒ ප්‍රදේශයේ වතුර වල ඒ කියන්නේ අපි හයි කරන්න බලාපොරොත්තු වෙන තැන වතුර සාම්පල් එකක් අපි පරීක්ෂාවට ලක් කරලා හයි කරන එක තමයි සුදුසු වෙන්නේ. ඒක ෆිල්ටර් එක අලෙවි කරන කෙනාගේ වගකීමක් යුතුයකමක් හැටියට ලබා ගන්න ඕනේ. මොකද වතුර එකක් ගෙනත් දීලා සාම්පල් එක චෙක් කරලා ඒකට කොහොමද මොන වගේ එකක්ද අපි මේ හයි කරන්න කියන එක බලන්න ඕනේ. සම්පත ප්‍රභාත් කතා කරන්නේ. ඔව් ප්‍රභාත් මලි කියන්නේ. මේ දැන් ඔය ෆිල්ටර් එකේ බ්‍රෑන්ඩ් නේම් එක මොකක්ද? ඒකත් ඉන්දියන්ද? ඒතර ප්‍රයිස් එක කොහමද? වොරන්ටි කොහමද? අයිට වැඩිය තියෙන විශේෂතා මොනවාද ලියුපියෝ එකට වැඩිය? ඔව්. ඒ කියන්නේ විශේෂම ලියුපියෝ ෆිල්ටර් එක නරකයි කියනව නෙවෙයි. ඒක හොඳයි. නමුත් ඊට වඩා ඉදිරියෙන් මේකේ ඉන්නවා. මේක මේ ක්‍රෝන කියන ආයතනයෙන් අපි ගන්න ෆිල්ටර් එකක් මේක. ක්‍රෝන කියන ෆිල්ටර් එක අපි මීට කලිනුත් කරා. එතකොට මේකේ ජල ධාරිතාවය කියන්නේ ජලය ගබඩා කරන්න පුළුවන් හැකියාව ලීටර් 10ක් වගේ වෙනවා. අරක ලීටර් 7යි මේක ලීටර් 10ක් වෙනවා. ඊළඟට තමයි මේක අපි සවි කරන මිනරලයිසර් එක සාමාන්‍යයෙන් වෙළඳපොලේ මේ වෙනකොට තියෙන හොඳම බ්‍රෑන්ඩ් එකේ මිනරලයිසර් එකක් තමයි හයි කරන්නේ. එතකොට අපි ඒකේ ආයු කාලයේ හැටියට සලකනවා වසර 2කට වැඩි මිනරලයිසර් එක. එතකොට ඒක අපි භාවිතා කරන තැන අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. අපි ඇවරේජ් මට්ටමක් මේ තියාගත්තොත් වසර 2කට වැඩි කාලයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මේකේ GPD කියන එක කියන්නේ දිනකට අපිට මුදාගත හැකි වතුර ප්‍රමාණය අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ලීටර 100කට වඩා වැඩි. අපි අරක ගත්තොත් 75ක් වගේ අපි කියන්නේ. නමුත් මේක ලීටර් 100කට වඩා වැඩි මට්ටමක් තියෙනවා. ඊළඟට තමයි ඉතින් ආකර්ෂණීය නිමාවකුත් මේකේ තියෙනවා. ප්‍රයිස් එක එකත් සාමාන්‍යයෙන් අපි ඇත්තටම මේක හරියටම ප්‍රයිස් කරලා නැහැ. මොකද මට මේ තාක්ෂණය ගැන කියලා දෙන්න කිව්වා මිසක මේ ප්‍රොඩක්ට් එකේ ඔය බාහිර කාරණා ටික ගැන කතා කරන්න මේකක් ලැබුණේ නැහැ තාම. ප්‍රයිස් එක මම හිතන්නේ වසන්ත මහත්මයා හරහා අපිට ඉදිරියේදී දැනගන්න පුළුවන්. හරි බොහොම ස්තුතියි. තව ඕනම කෙනෙකුට ප්‍රශ්න අහන්න පුළුවන්. නැත්නම් වසන්ත මහත්මයා අපිට පුළුවන් ඊළඟ පියවරට යන්න නේද? ඔව් මම දන්නේ. එනවාද?
කියන්නේ අපට මේ දැන් ඔකේ හાર્ඩ්නස් එක අපි තුමු TDS එක බලනකොට 400ට විතර දෙනවා කියලා. එතකොට අපිට අර මේ මේකට මේ සස්නා ෆිල්ටර් එකක් දානවා නම් ඒකට සාමාන්‍ය කොච්චර විතර මුදලක් වැය වෙනවද කියලා තමයි ඒක බලාගත්තේ නැති. ඔව් ඒ මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් නම් අපිට වෙනම කතා කරලා ගන්න වෙනවා. මොකද එක එක පළාත් වලට එක එක සොලියුෂන්ස් තමයි අපිට දෙන්න වෙන්නේ. හાર્ඩ්නස් එක වැඩි එකට අපිට කරන්න වෙන්නේ එක සොලියුෂන් එකක්, TDS එක වැඩි එකට අපිට කරන්න වෙන තව සොලියුෂන් එකක්, ඊළඟ ආම්ලිකතාවය වැඩි ඒවට අපිට වෙනම ඒ වගේ වතුර සාම්පල් එක බැලුවට පස්සේ අපිට කියන්න පුළුවන්. මම එක කිව්වේ විශේෂ කියන්නේ කොමන් ප්‍රදේශවල ගැටලුවක් වෙන්නේ නැහැ මේක. සාමාන්‍ය විශේෂ ප්‍රදේශවලට අපිට ඒක ගැන වැඩි අවධානයක් කරන්න වෙන්නේ. වතුර චෙක් කරන එක තමයි හොඳම දේ. ඕනේ. හරි. මොකද RO මෙම්බ්‍රේන් එකේ ආයු කාලය වැඩි කියලා ගැනීමත් අපිට වැදගත් වෙනවා මෙතෙන්දී. දැන් TDS එක ගොඩාක් වැඩි ප්‍රදේශයක අපි මේ ෆිල්ටර් එක හයි කරලා අපි වතුර දුන්නොත් එහෙම අපේ මේ RO මෙම්බ්‍රේන් එකේ ආයු කාලය අඩු වෙන්න පුළුවන්. එතකොට ඒක වැඩි කරගන්න නම් ඊට කලින් අපි ඔව් ප්‍රශ්නයක් අහුව කවුරු හරි හෙලෝ සම්පත් මහත්තයා ඔව් ඔබතුමාගේ නම්බර් එකක් දුන්නොත් මං හිතන්නේ ගොඩක් හොඳයි අපිට මොන හරි තව තියෙනවා නම් දැනගන්න. නම්බර් එක දෙන්නත් පුළුවන්. අන්තිමට 12යි 18 තියෙන. 075යි 377යි 12යි 18